පින් නැති දෙවියනි, ගුණවත් මිනිසුනි, පින් නැති දෙවියන් ගුණ නැති මිනිසුන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ දෙව් මිනිසුන්ගේ නිවීම වෙනුවෙන්, ඒ දෙව් මිනිසුන්ගේ සැනසීම වෙනුවෙන්, ඒ දෙව් මිනිසුන් සසර දුකෙන්, සසර රෝගයෙන් මුදවා ගැනීම වෙනුවෙන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් පෝෂණය වී දේශනා කරන්නට යෙදුණු සර්වඥ භාෂිතය දේශනා කරන්නට, ඒ දේශනය ශ්‍රවණය කරන්නට පින් නැති ඔබ හැම දෙනාටමත් අපටත් ලැබෙන භාග්‍යවන්ත මොහොතකයි අපි හැම දෙනාම පසු වෙන්නේ. සිහිපත් කළා දේශනා කරන්නට ලැබෙන එකත් භාග්යක්, ශ්‍රවණය කරන්නට ලැබෙන එකක් භාග්යක් කියලා. ඇත්තටම ඒක එහෙමයි. බුදු පියාණන් වහන්සේ සෝතාපන්න ඵලයට පත්වීම උදෙසා, ආර්ය භූමිය තුල පිළිසිඳ ගැනීම උදෙසා අවශ්‍ය කරන සහ හැකියාවන් සහිත ක්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි කරද්දී ධර්ම දේශනයත්, ධර්ම ශ්‍රවණයත්, ධර්ම සාකච්ඡාවත් ඒ සඳහා උපකාර වන විමුක්තායතන ලෙස දේශනා කරනවා. විමුක්තායතන සූත්‍රය. ඒ නිසා විමුක්තිය ලබන්නත්, නිදහස් වෙන්නත්, සැනසීම උදා කරගන්නත් කෙනෙකුට ලැබෙන භාග්‍යවන්ත වූ අවස්ථා අතරින් දෙකක් ඔබත් මමත් අත්විඳින මොහොතකයි මේ පසු වෙන්නේ. ඒ නිසාමයි මා සිහිපත් කළේ අපි හැමදෙනාම භාග්‍යවන්තයි කියලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දේශනා කිරීමට මම භාග්‍යවන්ත වුණා. ඒ ඔස්සේ තව තවත් අවබෝධයට පත්වන්නට අවශ්‍ය කරන ශක්තිය සහ ප්‍රඥාවේ තියුණු වීම දේශනයක් තුලත් සිද්ධ වෙනවා. ඒ වගේ මේ දේශනයන්ට අනුසාරයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන්ටත් ඊට අනුව අවබෝධයට පත්වීම, ප්‍රඥාවේ තියුණු වීම ආදිය සිද්ධ වීම තුලින් බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙන බුදු කෙනෙක් මේ ලෝකයේ තුල පහළ වීමේ මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මාර්ගය විවර කරගන්න අපි මේ ධර්ම දේශනය ශ්‍රවණය කරමු. මුලින්ම සිහිපත් කරන්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා. වසර වලින් ගත්තොත්
ගණින්නට මෙනින්නට නොහැකි වූ මහා දීර්ඝ කාලයකට පස්සේ බෝධිසත්වයෙක් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු හිතේ ඇති කරගත්ත සිසිල අන් අයට බෙදනවා. එච්චර කාලයක් බුද්ධ කියන ස්වභාවයක් පිළිබඳව හැඟීමක්වත් නොතිබිච්ච මාර්යාගේ ග්‍රහණයටම හිර වෙලා තිබිච්ච ලෝකෙක මහා ඉඩෝරයක් ගස්වැල් වියලිලා ඇලවේලි හිඳිලා පොළව ඉරිතලලා සතා සිව්පාවන්ට බොන්නට වතුර ටිකක්වත් නැති තරම් මහා වියලි කර්කශ පරිසරයකට ඇදහැළුණු මහා ඇස්සක් වගේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ඒ අය තුල පැවති අවිද්‍යාව තුලින් මායාගේ ග්‍රහණයෙන් දෙව් මිනිසුන් මුදවන්නට බුදු සමිඳුන් දහම් දේශනා. ඒ දේශනා කරපු ධර්මය අහන්න මේ ලෝකේ එකම එක බෞද්ධයෙක්වත් හිටියේ නෑ. ඒ ධර්මය ඇහුවේ මිනිස්සයෝ. ඒ දේශනය ඇහුවේ දෙවියෝ. දෙව් මිනිසුන් මේ ධර්මය අහලා ඒ අහපු ධර්මයෙන් නිවෙන්නට අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කිසිම ආගමකට අයිති පිරිසක් වෙනුවෙන් සිදු කරන දේශනයක් නෙවෙයි. යම් විදිහකට හරි මේ මොහොතේ ඔබට විපාක සැකසීලා තිබුණොත් ඔබ කුමන ආගමක් ඇදහුවත් ඔබ කුමන ශාස්ත්‍රවරයෙක්ගේ ප්‍රතිපදාවක් තුල හික්මුණත් උදයේ දහවල සවසද කුමන හෝ දෙවියෙකු බ්‍රහ්මයෙකු හෝ වෙන යම් කෙනෙකු අරමුණු කරගෙන වතාවත් පුද පූජා සිද්ධ කළත් ඔබ භාග්‍යවන්ත වුණොත් ඔබ වාසනාවන්ත වුණොත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් දේශනා කළ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ශ්‍රවණය කිරීම තුලම ඔබට පුළුවන් වේවි ඔබ අදහන ආගම අදහන ගමන් ඔබ කැමති ශාස්ත්‍රවරයා පිළිබඳව කැමැත්ත ඒ විදිහටම තියාගන්න ගමන් ජාතිය නිසා හටගත්ත මහා දුක්ඛන්දරාවකින් මිදෙන විදිහ විතරක් අහගන්න. මම හිතන්නේ මම මේ කියන කාරණේ ඔබට පැහැදිලියි. ඔබ ඕනෙම ආගමක් අදහන්න අතහරින්න ඕනේ නැහැ. ඔබ ඕනෙම ශාස්ත්‍රවරයෙකුට වන්දනා කරන්න නවත්තන්න ඕනේ නැහැ. ඔබ ඕනෙම ශාස්ත්‍රවරයෙකුට ගරු කරන්න නවත්තන්න ඕනේ නැහැ. ඔබ ඕනෙම ආගමික නායකයෙකුට
පුද පූජා කරන්න නවත්තන්න ඕනේ නෑ. ඔබේ සියල්ල සිදු කරගෙන ඉස්සරහට යන්න. හැබැයි ඔබට එකක් වෙනුවෙන් මට උදව් කරන්න පුළුවන්. ඒ සියල්ල සිදු කරගෙන ගියත් ජාතිය නිසා, ඉපදීම නිසා හටගත්ත ජරාව, මරණය, ව්‍යාධිය, ශෝකය, පරිදේවය, අප්‍රිය ස්වභාවයන් සමග ඉන්නට සිදුවීම, ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්නට සිදුවීම ආදී මේ දුක් කන්දකින් ඔබව මුදවන විදිහ, මිදෙන විදිහ ඔබට කියලා දෙන්න. ඒක හොඳට අහන්න. අහපු දේ හොඳට ධාරණය කරගන්න. අහලා ධාරණය කරගත්ත විදිහට ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙනකොට ඔබට දැනේවි ඔබ සැනසීමටපත් වෙනවා වගේ. ඔබට දැනේවි ඔබ නිවෙනවා වගේ. ඔබට දැනේවි එදිනෙදා ජීවිතයේදී පිච්චිච්ච තැන්වල ඔබ දැන් නොපිච්චී ඉන්නවා වගේ. ඔබට දැනේවි විවිධ අවශ්‍යතා, රාගික හැඟීම්, විවිධ බැඳීම් ඉස්සරහා ඒ තුල තෘප්තිමත් කරගන්නට අපහසුතා ඇතිවිච්ච වෙලාවේදී ඇතිවිච්ච මහා දවන ස්වභාවය, තවන ස්වභාවය, අපහසුව, අසහනය දුරු වෙලා යනවා වගේ දැනේවි. ඉතින් ඔබට නොමිලේම ලැබෙන ඒ සැනසීම අත්විඳිමින්, ඔබට නොමිලේම ලැබෙන ඒ සුවය විඳිමින් ඔබ ඔබේ කැමැති ශාස්ත්‍රවරයාට ගරු කරමින්, බුද පූජා කරමින්, වන්දනා කරමින් මේ සැනසීම විඳිමින් ජීවත් වෙන්න. ඒ සැනසීම කියලා දීපු අප උදෙසා කිසිදු ගරුකාරයක්, සම්මානයක් අවශ්‍ය නැහැ. ඒ සැනසීමට මඟ පෙන්වපු අප වෙනුවෙන් ඔබ කිසිවක් කළ යුතු නැහැ. මේ සැනසීම අපට කියලා දීපු බුදු සමිඳුන් වෙනුවෙන්වත් ඔබ කිසිදු ප්‍රශංසා කිරීමක්, ස්තෝත්‍ර ගැයීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් බලාපොරොත්තුවකුත් නැහැ. උන්වහන්සේ කියලා දෙන දෙයින් ඔබ නිවෙන්න, නිවිලා ඔබ කැමති කෙනෙකුට වඳිමින් පුදමින් ජීවත් වෙන්න. හැබැයි බුදු පියාණන් වහන්සේ ඔබ නිවි සැනසී පැමිණීම දැක සතුටු වේවි. එය උන්වහන්සේ ලබන ගරුකාර්යයයි. එය උන්වහන්සේ ලබන සම්මානයයි. එය ඔබ දීමට අවශ්‍ය නැහැ. ඒ නිරායාසයෙන් ලැබෙනවා. ඒ නිසා මම නැවතත් සිහිපත් කරනවා, මේ ලෝකේ හැම මිනිස්සෙකුටම කොයි රටේ හිටියත්, කොයි ජාතියකට අයිති වුණත්, කුමන කුලයකට අයිති වුණත්, කුමන ගෝත්‍රයකට අයිති වුණත්, කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත්, මොනයම් හෝ දෘෂ්ටික සහිතව හිටියත්, ඒ සියලු ස්වභාවයන් තුල මේ සැනසුම් මාවත අහන ඔබ, මේ නිවෙන මාවත අහන ඔබ, ඒ සියලු දේ තුලින් මේ නිවන මාවතේ නිවෙන්නට ඔබ දක්ෂ වුණොත්, දවසක බුදු සමිඳුන් සමග වාදයට පැටලෙන්න, වාද කරලා බුදු සමිඳුන් පරදන්න, පරදවල ජය ගන්න පැමිණි නිගණ්ඨනාත පුත්ත උතුමන්ගේ ශ්‍රාවකෙක්, ඒ
අය වාද කරලා ඒ වාදයේදී බුදුරජාණන් වහන්සේ වාද නොකර අනුශාසනා කරලා ඒ අනුශාසනාවෙන් පැවතිච්ච දෘෂ්ටි බිඳිලා ඒ බිඳීම තුල තමන්ගේ මුල් ශාස්ත්‍රවරයා වූ නිගණ්ඨ නාථපුත්තතුමන් ප්‍රතික්ෂේප කරන්න හදපු වෙලාවේ බුදු සමිඳුන් සිහිපත් කරන්නේ නැහැ. ඔබ හෙටත් නිගණ්ඨ නාථපුත්තතුමාටත් ඒ උතුමන්ගේ ශ්‍රාවකයන්ටත් වෙනද වගේම දන් දෙන්න. වෙනද වගේම ගරු කරන්න. වෙනද වගේම සම්මාන කරන්න. බුදුදහම කියන්නේ එහෙම එකක්. බුදුදහම මේ ලෝකයේ තුල තියෙන සෑම ආගමකටම ගරු කරන එකක්. කිසිම දවසක බෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ විවිධ විකල්ප ක්‍රමවලින් මේ ලෝකයේ තුල බෞද්ධයෝ වැඩි කරගන්නට. බොහෝ බෞද්ධයයි නම් දරාගත් පිරිසක් සංඛ්‍යාත්මකව ලෝකයේ බෞද්ධයන් මෙපමණයි කියලා සටහන් කරගන්නට හැබැයි බෞද්ධයෙකුට අවශ්‍ය කරන්නේ බෞද්ධයාට අවශ්‍ය කරන්නේ එකම එක දෙයයි. යම් විදිහකින් දුකින් පීඩා විඳින යම් වූ සත්වයක් වේ නම් දෙව් මිනිසෙක් වේ නම් ඒ සියලුම දෙනා නිවීමට සැනසීමටපත් වෙනවා නම් එපමණයි අවශ්‍ය. ඔබ නිවෙන්න. ඔබ සැනසීමටපත් වෙන්න. ඒ නිවීම සැනසීම තුළ ඉඳගෙන ඔබ කැමති ශාස්ත්‍රූවරයෙක් උදෙසා පුද පූජා සත්කාර කරන්න. කිසිම විටක ඒ පුද පූජා සත්කාර කිසිවක් ඒ අයගෙන් අපගේ දෙසට හැරවිය යුතු නැහැ. ඒ බුද්ධ ශාසනයේ තියෙන මහා කරුණාවේ ස්වභාවය, ඒ බුද්ධ ශාසනය තුල තියෙන අසිරිමත් ස්වභාවය. එනිසා බුද්ධ ශාසනය තුල සංඛ්‍යාත්මකව පිරිස් වැඩි යුතු නැහැ. සමහර කෙනෙක් අද කාලේ අපිට ඇහෙනවා බෞද්ධයෝ බිලිබා ගන්නවා, බෞද්ධයෝ ආගම් වලට හරව ගන්නවා, බෞද්ධයෝ බලහත්කාරයෙන් අන්‍යාගමික කරන ගන්නවා කියලා විවිධ වාදයන්ට විවාදයන්ට පැටලෙනවා. දරුවනේ කිසිම බෞද්ධයෙක් ඔය කියන විදිහේ දේවල් වලට හරවන්න බෑ. එහෙම හරවනවා කියලා කියන්නේ ඒ බෞද්ධයා නෙවෙයි. බෞද්ධයා කියන කෙනාට හරවන්න හැරවීම උදෙසා යමක් තියෙන්න ඕනේ. එයාට හරවන්න ආගමක් නැහැනේ. එයා හරවන්න වෙන්නේ එයා හැරවෙන්න කලින් යම් තැනක හිටියානන්නේ. කලින් යම් තැනක නොහිටපු කෙනා කොහොමද එතනින් තව තැනකට ගන්නෙ? එතනින් තව තැනකට ගන්න, තව තැනකට යන්න නම් එයා කලින් තැනක ඉන්න ඕනේ. කලින් එයා තැනක හිටියේ නැහැ. එයාට ආගමක් නැහැ. ආගමක් නැති කෙනා කොහොමද ඒ ආගමෙන් මුදවන්නේ? මුදවලා තවත් ආගමකට හැරෙව්වා කියන්නේ. ඒ නිසා බෞද්ධයා කියලා කියන්නේ රාගගිනි නිවාගත්ත කෙනෙක්. ද්වේෂගිනි නිවාගත්ත කෙනෙක්. මෝහගිනි නිවාගත්ත කෙනෙක්. කොහොමද මේ නිවීම හරවන්නේ? කොහොමද මේ නිවීම නැති කරන්නේ? කොහොමද මේ නිවීම උදුරගන්නේ? කාටවත් උදුර ගන්න බෑ ඔබේ සැනසීම. කාටවත් පුළුවන් ද කාගේවත් අරහත්ත්වය උදුර ගන්න? දේවදත්ත ඔබ තාත්තා මරලා රජ වෙන්න. මම බුදුන් මරා බුදු වෙන්නම්. තාත්තා මරලා රජ වෙන්න පුළුවන් වුණාට බුදුන් මරලා බුදු වෙන්න බැහැ දරුවනේ. ලෞකිකත්වයේ තුල සමහර දේවල් එහෙම කරන්න පුළුවන් වුණාට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ස්වභාවය තුල නිවිච්ච බුදුවරයෙකුගේ බුදු වීම උදුර ගන්න බෑ.
ඒ සැනසීම කාටවත් අයිති කරගන්න බෑ බලෙන්. ඒ සැනසීම අයිති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ උතුමන් වැඩි මඟ ගමන් කරමින්. ඒ උදුරා ගැනීමක් නෙමෙයි. එය ආදර්ශයෙන් උපදේශයෙන් ලබා දුන් මාවත තුල හික්මීම තුලින් ලබා ගන්න දෙයක්. ඒ නිසා කිසිම බෞද්ධයෙක් කිසිම තැනකට හැර වෙන්නෙත් නැහැ, හරවන්නත් බෑ. ඒ නිසා කිසිවෙකු කලබල විය යුතුත් නැහැ. බුද්ධ ශාසනය තුල ඔලු ගෙඩි ගන්න සංඛ්‍යාත්මකව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේ හිත නිවන දහම ඇහුවාවේ ඒ අහන කෙනා කිතුණුවෙකු හෝ ඉස්ලාමිකයෙකු හෝ හින්දුවෙකු හෝ කවුරුන් හෝ වේවා මේක අහලා ඒ හිත නිවා ගත්තාවේ. හිත නිවාගෙන සැනසීමටපත් වුණාවේ. එතනින් එහාට ඔවුන් කැමති තැනක විසුවාවේ. ඔවුන්ගේ රටේ හෝ ඔවුන්ගේ උප්පැන්නේ හෝ කැමති සලකුණක් සටහනක් ආගම ලෙස තිබුණාවේ. මා හිතන්නේ මා මේ කියන කාරණාව ඔබට පැහැදිලි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයන්ට නොවන බව. බුදුවරු බණ කිව්වේ මිනිස්යන්ට බව. ඔබත් මිනිස්සෙක් බව. ඒ නිසා මිනිස්සෙකු වූ ඔබට මේ ධහමෙන් නිවෙන්නට පුළුවන් බවයි මේ පැහැදිලි කළේ. ඒ වගේම කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් බුදු දහම තුල නිරන්තරයෙන් අනිත්‍ය ගැන කතා කරනවා. බුදු දහම තුල නිරන්තරයෙන් ජාතිය නිසා හටගත්ත ජරාව, මරණය, ව්‍යාධිය, ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස්ස ගැන කතා කරනවා. බුදු දහම තුල නිරන්තරයෙන් අසුභය ගැන කතා කරනවා. කෙස් වලින්, නිය වලින්, දත් වලින්, ඇට වලින්, සම් වලින්, නහර වලින් හැදිච්ච මේ පිළිකුල් වූ දුගද හමන ස්වභාවයක් සහිත කයක ස්වභාවය ගැන කතා කරනවා. ඒ වගේම පෙරපසු නොවි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් සහිත ස්කන්ධයන් ගැන කතා කරනවා. මේ සියල්ල ඇහෙනකොට අහන කෙනාට හිතෙන්න පුළුවන් බුදු කෙනෙකුගේ දේශනය ਸਰව අසුභවාදී එකක්ද කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනය ਸਰව අසුභවාදී එකක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනය ਸਰව සුභවාදී එකක්. මම හරිද? නෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනය ਸਰව අසුභවාදී එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනය ਸਰව සුභවාදී එකකුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනය යථාර්ථවාදී එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිම අන්තයකට නොපෙමින හැබෑවට දකින්න පුළුවන් යථාර්ථයයි. එනිසා ඔබේ දැක්මේ සීමාවට අනුව ඒ අසුභවාදයක් වෙන්නට පුළුවන්. ඔබේ අවබෝධය සහ දෘෂ්ටියේ සීමාවට අනුව ඒ සුභවාදයක් වෙන්නට පුළුවන්. නමුත් බුද්ධ දේශනය යථාර්ථවාදී. කෙනෙකුට අසුභවාදී විදිහට පේනවා. කෙනෙකුට නිර්වාණ සුවය ගැන කතා කරනකොට, දෙව් මිනිස් සැප ගැන කතා කරනකොට, සුගතිය ගැන කතා කරනකොට, පිනේ ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙව් මිනිස් සැප, සුගතිය, නිර්වාණයේ සුවය ගැන කතා කරනකොට ඒ ਸਰව සුභවාදයක් විදිහට පේන්නත් පුළුවන්. ඒ දෙකම අන්ත දෙකක්. ඒ නිසා බුදුදහම ਸਰව අසුභවාදයක් විදියට ඔබ අන්තගත යුතු නැහැ. බුදුදහම ਸਰව සුභවාදයක් විදියට ඔබ අන්තගත විය යුතුත් නැහැ. බුදුදහම යථාර්ථවාදයක්. ඒ යථාර්ථවාදය පවතින සත්‍ය ඒ විදිහටම විවරණය කළා. ඔබ තුන පවතින අන්තයන්ගෙන්, දෘෂ්ටීන්ගෙන් ඔබ මුදවලා සත්‍ය ඒ විදිහටම ඔබ ඉදිරිපිටට ගෙනවිත් ඔබ ලෙස දකින ඔබ තුල පවතින මායාව විවෘත කළා දීලා හැබෑවටම ඔබව ඔබෙන් මුදවලා
ඔබ ලෙස සිතාගෙන හිටපු ස්කන්ධයන්ගේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරලා ඔබ ලෙස හදාගත් මායාගේ ආවේශයෙන් ඔබව මුදවලා ඔබ ලෙස හිතාගත් ඔබෙන් ඔබව මුදවන ස්වභාවයකට මේ සත්‍ය විග්‍රහය සිද්ධ වෙනවා. එහෙම විග්‍රහයක් ශ්‍රවණය කරද්දී ඒක හරි අසිරිමත් එකක්. ඒ අසිරිමත් දේශනේ අද මුළු විශ්වය පුරා මුළු ලෝකේ පුරාම පින්වන්ත මිනිස්සු අහනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනය මේ අහන ඔබ මොනම විදිහක හෝ ඔබේ හිතේ කොනක තියෙනවා මේ ධර්මය මේ මොහොත තුල අවබෝධ කරන්න පුළුවන් කියන ඒ සාන්දෘෂ්ටික ගුණය මේ ධර්මය තුල තියෙනවා කියලා ඔබ ඇහුවට ඔබ ඒ විශ්වාස නොකරන ගතියක් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හෙට අවබෝධ කරන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතු බුද්ධ ශාසනයක අවබෝධ කරන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මොහොත තුල ප්‍රතිඵල ලබන එකක්. මේ මොහොත තුල ප්‍රතිඵල ලබන ධර්මයකින් නිවෙන්න සමහර අය මෛත්‍රී බුද්ධ ශාසනයට ඉලක්ක කරගන්නවා. තවත් සමහර අය විශ්‍රාම ගිහාව ඉලක්ක කරගන්නවා. තියෙන වැඩ කටයුතු ඔක්කොම ඉවරුනහම. එහෙම හිතාගෙන තමයි ධර්මයේ ශ්‍රවණය කරන්න වාඩි වෙන්නේත්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්පහුව වෙලා විපාක දෙන එකක් නෙමෙයි. සම්දිට්ඨිකෝ අකාලිකෝ ආදී විදිහට මේ දේශනා කරපු ධර්මයේ මේ මොහොතේම විපාක දෙන එකක් ප්‍රතිඵල ලබන එකක්. මේ මොහොතේ ප්‍රතිඵල ලබලා දෙන ධර්මයක් ඔබ මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දානවා නම් ඔබට මෛත්‍රී බුද්ධ දැන් ගෞතම බුද්ධ ශාසනය හම්බෙලා තියෙන්නේ. ඔබට මෛත්‍රී බුද්ධ ශාසනය හම්බෙලත් මේ විදිහටම මේ ධර්මයේ මෙහෙමම ඇහෙයි. එදාට ඔබ ඊළඟ බුද්ධ ශාසනයට කල් දාන වැරෙන්න කරගන්න යමක් නැහැ. ඇයි? තණ්හාවේ කෙලෙසුන් වල අවිද්‍යාවේ ස්වභාවය ඔය විදිහටමයි. කඳේ බඩේ ස්වභාවය විතරක් වෙනස් වෙයි. කඳ බඩ රූපයේ ස්වභාවය වෙනස් වෙච්ච සහ කෙලෙසුන් අවිද්‍යාව තණ්හාව ඔය විදිහටම ඔයිටත් වඩා මහ ප්‍රබල වෙනස තිබෙන ස්වභාවයක් තුළ ඔබ හිතනවාද ඔබ මිදේවි කියලා. ඒ නිසා වහවහ ඒ වෙනුවෙන් සිහිය පවත්වන්න. මේ සත්පුරුෂ ඇසුර ලැබිච්ච වෙලාවේ මේ සද්ධර්මය ඇහෙන වෙලාවේ ඒ නිවීම වෙනුවෙන් කැප වෙන්න. වෙන දේ කුමක් හෝ වේවා නිවෙනවාද නැද්ද කියන එක වෙනම කාරණාවක්. ඒ තුල හෝ ආතතියක් පීඩනයක් තබා ගන්නේ නැතුව ඔබ අදාළ සම්මා පටිපදාව තුල හික්මීම විතරක් සිද්ධ කරනවා. ඒ නිසා මම මේ කාරණාව සිහිපත් කරන්නේ මේ ධර්මය දැන් අහන ඔබත් මේ ධර්මය අහන්න වාඩි වෙන වෙලාවෙත් මේ අහන ධර්මයේ මේ මොහොතේ තුල අවබෝධ කරගෙන මට ආර්ය භූමිය තුල පිළිසිඳ ගන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුල නැහැ. මම ඒක හොඳටම දන්නවා. හැම කෙනෙක්ම ධර්මය අහන්න වාඩි වෙන්නේ අපි හොඳට බණ අහනවා. අපි හොඳට ධර්ම මාර්ගය යනවා. අපි හොඳට පින් සිද්ධ කරගන්නවා. හිතේ කොනකින් ඔබ දන්නවා නෑ මේක ඇහුවට මෙතන දැන් නම් මට සෝවාන් වෙන්න බෑ. මේක ඇහුවට මට සකදාගාමී වෙන්න බෑ. මේක ඇහුවා කියලා මට මොකුත් එහෙමනම් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක අහලා ටික ටික පොඩ්ඩක් කාලයක් තිස්සේ හිමින්සරේ මොකක් හරි බලන්න ඕනේ. හැමදාම අහන්නේ හෙට අහන්නෙත් එහෙමයි. තව අවුරුදු 10කින් අහන්නෙත් එහෙමයි. අහන හැමෝම අහන්නේ එහෙමයි. බොහෝම කලාතුරකින් 1000කට 4-5 දෙනෙක් හැබැයි ඊට වඩා වෙනස් විදිහට මේ ධර්මය අහනවා. කල්ප ගානකට පස්සේ තමන් වහන්සේගේ අතටපත් නිවන් සප අතහැරලා දාලා මේ භයානක සංසාරයට පැමිණිලා අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් බුදු කුරුදම් පුරලා
ලොවී ලෞතුරා සුවයෙන් සැනසීලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ගෞතම බුදු පියාණන් වහන්සේ මුල්ම වරට උන්වහන්සේ බුද්ධත්වයට පත්වලා මුල්ම දේශනාව සිද්ධ කරේ. ලෝක 22කට ඇහෙන්නේ දේශනාව කරද්දී අප්‍රමාණ මිනිස්යෝ බ්‍රහ්මියෝ ඒ ධර්මය අවබෝධ කරද්දී අනේ මනුස්ස ලෝකේ අහපු 5 දෙනාගෙන් 4 දෙනෙක් මැහුවේ සැකෙන් 4 දෙනෙක් මැහුවේ අවබෝධ කරන්න බෑ කියන අවිශ්වාසයෙන් එක්කෙනෙකුට විතරක් මහා බල සම්පන්න විශ්වාසයක් තිබ්බා. ඔහුගේ දැනීම තුළ තිබ්බා මේ කෙනා අනිවාර්යෙන් බුදු වෙනවා. ඒ බුදුවරයාගේ ධර්මයට අපව නිවන්න පුළුවන් කියන ඒ විශ්වාසය ඔහුව ලෞකික භූමියෙන් එතර කෙරෙව්වා. පෘථග්ජන භූමියෙන් එතර කෙරෙව්වා. ආර්ය භූමිය තුලට අරගෙන ගියා. මම මේ කියන කාරණා ඔබ දන්න ඔබ එහෙමයි කියලා. මේ මොහොත තුල මම මේ අහන ධර්මය අහලා මේ මොහොත තුල මම අවබෝධයටපත් වෙනවා. එහෙම අවබෝධයටපත් වෙන්න පුළුවන් ගුණයක් මේ ධර්මය තුල තියනවා කියලා ඔබ මොන ස්වාමින් වහන්සේගෙන් ධර්මය අහුවත් ඔබ අහන්න සූදානම් වෙන්නේ එහෙම නෙවෙයි. ඔබ එහෙම නෙවෙයි ධර්මය අහන්න උත්සාහ කරන්නේ. ඒ නිසා සම්දිට්ඨික අකාලික වූ මේ ධර්මය මේ මොහොත තුලම අවබෝධ කිරීමේ උවමනාවෙන් කැමැත්තෙන් අහන්නට ඔබ උත්සාහ කරන්නට අවශ්‍ය කරනවා. එහෙම සිදු කරන දේශනාවක් මහා අභියෝගයක ඉඳගෙනයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ සිදු කරන ආර්ය දේශනාව සිද්ධ කරන්නේ අවිද්‍යාව තුල ඉන්න පිරිසකට විද්‍යාවක් තුල ඉඳගෙන සිදු කරන දේශනාව ඒ අයට දැනෙන්නේ ඒ අයට එල්ල කරන මරුපහරක් වගේ. මායාගේ වසඟය තුල ඉන්න පිරිසකට බුදු කෙනෙකුගේ හදවතේ සිසිල බෙදන්න හදද්දී ඒ අයට තේරෙන්නේ ඒක හෙන ගෙඩියක් වගේ. පරිපූර්ණ වශයෙන් අවිද්‍යාවේ මහා කණුව තුල තණ්හාවේ දන්වැලෙන් බැඳිලා හිර වෙලා ඉන්න මේ ලෝක සත්වයාට මේ ආර්ය දේශනාව කරනකොට ඒ අයට දැනෙන්නේ අවිද්‍යාවේ කණුවේ බැඳලා තියෙන තණ්හාවේ දන්වැල කඩන්න කරන දේශනාව ඒ අයට හිතෙන්නේ අපිව සීලයෙන් බැඳලා තියන්න හදනවා. අපිව සමාධියෙන් බැඳලා තියන්න හදනවා. අපි මේ ලෞකික වශයෙන් ආසාවෙන් එකතු කරගත්ත දේ තුලින් අපව මුදවන්න හදනවා. දරුමල්ලන්ගෙන් නෑදෑයන්ගෙන් ඒ දේවල් වලට බැඳිලා රටට බැඳිලා ජාතියට බැඳිලා ආගමට බැඳිලා කුලයට බැඳිලා පක්ෂයට බැඳිලා ගෝත්‍රයට බැඳිලා අපේ කියලා දේවල් මගේ කියලා දේවල් ඒ දේවල් පවත්වන්න ඒ දේවල් නඩත්තු කරන්න ඒ දේවල් හරි ගස්සන්න ඒ විදිහට අපි ඒව හද වෙනස් කර ලෝකයේ මට ඕනේ විදිහට කැමති විදිහට සකස් කර හිටපු අපේ ජීවිත එහෙම කරන්න හදන උත්සාහයන් තුල දුකක් තියෙන කියලා කියනකොට ඒ ඇයට හිතෙනවා අනේ මේ ශ්‍රමණයා මගේ සාර්ථකත්වයෙන් නැති කරන්න ආපු මාරෙක්. අනේ මේ ශ්‍රමණයා මගේ දියුණුව නැති කරන්න ආපු මාරෙක්. අනේ මේ ශ්‍රමණයා අපේ පෞල් ජීවිත කඩා ඉරවන්න ආපු මාරෙක්. අනේ මේ ශ්‍රමණයා අපේ සියලු යසයිස්තුරු නැති කරන්න ආපු මාරෙක්. එහෙමයි පේන්නේ. ඇයි? අනාර්ය භූමිය තුල ඉන්න කෙනෙකුට ආර්ය දේශනයක් කරනවා. පෘථග්ජන භූමිය තුල ඉන්න කෙනෙකුට ආර්ය දේශනයක් කරනවා. අවිද්‍යාව තුල ඉන්න කෙනෙකුට විද්‍යාව තුල ඉඳගෙන දේශනයක් කරනවා. මේ දෙක අබමල් රේණුවකින්වත් එකට එක ගැලපෙන්නේ නැහැ. එකට එක පෑහෙන්නේ නැහැ. ඒ නිසා මේ අවබෝධයන් දෙකක් විශ්වාසයන් දෙකක් ප්‍රඥාවේ ස්වභාවය අහසට පොළොව වගේ. ඒ නිසා කෙනෙකුට හරි
කෙනෙකුට සැපයි කියලා හිතන දේ කෙනෙකුට පේන්නේ වැරදි දුකයි කියලා. අනාර්යව සැපයි කියලා හිතන දේ ආර්යයන්ට සැපයි කියලා දුකයි කියලා පේන්නේ. අනාර්යව සැපයි කියලා දකින දේ ආර්යයට පේන්නේ දුකයි කියලා. අනාර්යව දුකයි කියලා දකින දේ ආර්යයන්ට පේන්නේ සැපයි කියලා. ඒකට හේතුව මාර ධර්මයන්ගේ ලෝක ධර්මයන්ගේ අවබෝධයත් චින්තනයත් දර්ශනයත් ආර්ය භූමියේ බුද්ධ දර්ශනයේ අවබෝධයත් චින්තනයත් මේ ලෝකයේ තුල සැකසීලා තියෙන දෙපැත්තට. ඒ නිසායි ලෝකයේ තුල ධර්මයන් දෙකක් තියෙනවා. ඒ තමයි එකක් බුද්ධ ධර්මය අනික මාර ධර්මය. මාර ධර්මයේ තුල ඉන්න ඔබට බුද්ධ ධර්මයේ දේශනා කරද්දී ඔබට දැනෙන්නේ ඒවා ඔබ විනාශ කරන්න පැමිණෙන හෙනගෙඩි වගේ. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාවට මහා බලයක් තියෙනවා බව දේශනා කරන්නේ. ශ්‍රද්ධා බීජං කියලා දේශනා කරන්නේ ඒක නිසා. ඒ ශ්‍රද්ධාවට පැමිණෙනකන් අඩුම තරමේ සත්පුරුෂ දේශනයකින් ලෝකේ දුක බව යම් පමණකට හෝ මතු පිටින් ඇති කරගත්ත අවබෝධයකටවත්පත් වෙනකම් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව ශ්‍රද්ධාවට එනකම් මේ කිසිවක් කරන්න බෑ. ඇයි එයා ඒක පිළිගන්න සූදානම් නැහැ. එයා ඒක විශ්වාස කරන්න සූදානම් නැහැ. එයා ඒක නිවැරදි කියලා තහවුරු කරගන්න උත්සාහයක් ගන්නෑ. ඇයි එයා හිතන්නේ දැන් ඔබ නිකමට හිතන්න ඔබේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළවෙනියට ලකුණු ගත්තා. ඒ පුතා ලංකාවේ තියෙන ඉහළම පාසලට දැන් තේරිලා ඉන්නවා. කවුරු හරි සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා ඒ දරුවාගේ තියෙන ප්‍රඥාවේ ස්වභාවය දැකලා මම මේ කියන්නේ උගත්කමට තියෙන හැකියාවේ ප්‍රඥාවේ ස්වභාවය දැකලා මෑණියනි ඔබේ දරුවා පැවිදි කරන්න සතියකින් මේ දරුවා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා මට විශ්වාසයි කියලා. ඔබ තෝරගන්නේ අරහත්වයේද රාජකීය විද්‍යාලයේද? ඔබ තෝරගන්න රාජකීය විද්‍යාලය. විමසලා බලන්න. ඔබට තෝරා ගැනීම දෙකක් දෙනවා. මේක වෙන පුතෙකුට දාලා බලන්න නැතුව ඔබේ පුතාට දාලා බලන්න. ඔබ ඔබේයයි හිතාගත් ඔබේයයි හදාගත් ඔබ ඔබේ ලෙස සිතාගත් දුක්ගොඩ සැප විදියට හිතාගත් දුක්ගොඩ පුතා දරුවා ලෙස හිතාගත් දුක්ගොඩ ඔබ සැප ලෙස ගත්ත දුක්ගොඩ ගැන මම මේ කියන්නේ. ඒ දුක්ගොඩ ඉස්සරහදී මේ කියන කාරණාවේදී ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් අරගෙන දැන් ලංකාවේ තියෙන ඉහළම පාසලකට තේරිලා තව පොඩි කාලයකින් ඒ පාසලට ඇතුළත් වෙන පුතාට ධර්මය අවබෝධ කරපු අරහත්ත්වයට පත් වෙච්ච උතුමෙක් ඔබේ ඉදිරි පිටේ ඉඳගෙන කියනවා මෑණියනි ඔබේ පුතා පැවිදි කරන්න සතියක් තුල මේ කෙනා අරහත්ත්වයට පත් වෙන බව මට විශ්වාසයි. එහෙම කිව්වොත් ඔබට තෝරා ගැනීම දෙකයි. පුතා පැවිදි කරනවද පුතා රාජකීය විද්‍යාලයට යවනවද? මං විශ්වාසයෙන් කියනවා ඔබ ඔබේ පුතාව රාජකීය විද්‍යාලයට යවන්නේ. ඇයි? ඔබ කොච්චර කිව්වත් අපිට නිවන් දකින්න ඕනේ. ඔබ කොච්චර කිව්වත් අපිට නිවෙන්න ඕනේ. ඔබ කොච්චර කිව්වත් අපිට සංසාරේ නිදහස් වෙන්න ඕනේ. ඔබ කොච්චර කිව්වත් මේ සසර දුකයි. ඔබ කොච්චර කිව්වත් මේවා මෙහෙමයි කියලා මං අර හිතේ කොනක තියවිච්ච අවිශ්වාසය ඔබට තියෙනවා. කොච්චරනම් ඔය ඉහළම පැලන්තිය ජීවත් වෙන නෝනලා මහත්තුරු ඔය නැකත් පොරොන්දන් කේන්දර වලට කොච්චර බයිනවද? මමත් ඒව අබමල් රියනකොටවත් ඒවා පිළිබඳව වගේ අදහසක් නැහැ. මොකද බුදුවරු ප්‍රතික්ෂේප කළපු නිසා. හැබැයි මම දන්නවා සමාජයේ ඉස්සරහා ඒවා ප්‍රතික්ෂේප කරන ඒවට ගොඩාක් ගරහන ඇත්තෝ තමන්ගේ දරුවා විවාහ කරලා දෙනකොට තමන්ගේ ගේ හදනකොට හොරෙන් හරි ගිහිල්ලා වෙල්ලා නැකතක් හදන් ඇවිල්ලා තමයි ඒක කරන්නේ. මොනතරම් අවිද්‍යාවකද ඔබ ඉන්නේ බලන්න. එහෙම අවිද්‍යාවක ඉන්න පිරිසකට මේ ආර්ය දේශනාව කළාට
තමන්ගේ පුතා තමන් මේ ලෝකේ වැඩියෙන්ම බැඳිච්ච තැන මම මේ පුතා ගත්තේ එකයි. අම්මෙක් තාත්තෙක් සෙනෙහ බර මවෙක් පියෙක් වැඩිපුරම බැඳිච්ච තැන. ඔබට ඕනේ ඔබේ පුතා බුදු කරවන්න නෙමෙයි. ඔබට ඕනේ ඔබේ පුතා ලොක්ෙක් කරවන්න. ඒක තමයි ඇත්ත. මම මේ ටික කිව්වේ මා මේ ආර්ය දේශනාව කරන්නේ එහෙම පිරිසකට. ඒ නිසා අපිට කවදාවත් සම්මාන හම්බෙන්නේ අපිට කවුරුත් ගරු කරන්නේ අපිට කවුරුත් කැමතිත් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන උන්වහන්සේ මේ ආර්ය දේශනාව කරන ස්වාමීන් වහන්සේලා මිනිස්සු ඒ තරම් කැමති නැහැ. ඇයි ඒ දේශනේ අහලා hina යන්නෙත් නැහැ. ඒ දේශනේ අහලා ඇඬෙන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් ඒ දේශනය ගන්න පුළුවන් වෙන්නේ බොහෝම අල්ප පිරිසකට විතරයි. ඒ නිසා බොහෝ පිරිසක් එවැනි ස්වාමීන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි බොහෝම අල්ප දෙනෙක් මේක ගන්න දක්ෂ වෙච්ච අල්ප දෙනෙක් වෙනුවෙන් මේ දේශනාව අපි ජීවත් වෙලා ඉන්නකම් කරනවා. ඒක ගන්නේ දසදහසකට 3-4 දෙනයි කියලා දැනත් ප්‍රතික්ෂේප වෙන්න අවිද්‍යාවෙන් සැකසෙන විදිහට පුඤ්ඤාවි සංකාරෝස්සේ සසර සැකසෙන ස්වභාවය කියාගෙන යද්දි දන් දිදී සිල් රැක හිටපු මිනිස්සුන්ට ඒවා ලෝකෝත්තරයට ගැලපෙන විදිහට ඒ මොහොතේ විදර්ශනාවක් කරන මට්ටමට ජීවත් වෙන්න කියාගෙන යනකොට අපිට හම්බෙච්චි තිබිච්ච දාන ටිකක් නැතුව යාවි. හැබැයි ඒ දාන ටික වෙනුවෙන් මේ ආර්ය දේශනාව කියන එක නතර කරන්නේ. ඇයි අපි දන්නවා මේ මහා මාළු ගෙම්බෝ මඩ කලල් පිරිච්ච මේ මහා කුණු වෙච්ච මේ ස්වභාවය තුල යන්තමින් ඒ මඩේ නොතැවරි උඩට එන්න පුළුවන් පිපෙන්න ශක්තිය තියෙන නෙළුම් පොහට්ටුවක් දෙකක් හරි මේ ගොහරුවේ තියෙනවා කියලා. ඒ නිසා ඒ නෙළුම් පොහට්ටු දෙක තුන වෙනුවෙන් හරි මේ දේශනාව කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඒ ආර්ය දේශනාව සමහර වෙලාවට බිහිරෙකුට සංගීතය උගන්වනවා වගේ එකක්. ඒ අසීරු අභියෝගයයි බුදුවරු දරුවේ. ඒ අසීරු අභියෝගය අපිටත් තියෙනවා. ඒ නිසා ඒ අභියෝගයටයි මේ මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ අභියෝගය අතින් දරාගෙන ඒ අභියෝගය දරාගත් උතුමන්ට මේ ධර්මයේ තේරෙන විදිහක් තියෙනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ක්‍රමයටයි ඒ උතුමන් මේ ධර්මයේ තේරුම් අරගෙන තියෙන්නේ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ක්‍රමයට මේ ධර්මයේ තේරුණාට පස්සේ උන්වහන්සේලා ධර්මය බුද්ධ දේශිතය ඒ නිරුක්තින්ට අනුසාරයෙන් දේශනා කරන්නේ. හැබැයි නිරුක්ති විදිහට අද කාලේ ඇහෙන වචන පද බෙද වචන පද කඩ දෙන නිරුක්ති වල ස්වභාවයකට එහා ගිය ස්වභාවයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල කතා කරන නිරුක්ති තුල තියෙන්නේ. අනිත්‍ය කියන පදය අනිච්ච කියන පදය කැමතිසේ නෑ වගේ තැනකට නිරුක්තිය ගත්තොත් එහෙම ඒ මහා බරපතල විදියට විනාශ වෙනවා. ඒ නිරුක්තිය ගත යුත්තේ ඒ බුද්ධ දේශනාව තුළ උන්වහන්සේගේ දර්ශනය සැකසිච්ච ස්වභාවය හැබෑවටම ඒ අනිච්ච වෙන්නේ කෙසේද කියලා උන්වහන්සේ විග්‍රහ කරපු ස්වභාවය ඒ ස්වභාවය තමාගේ අර්ථ විදිහට ධර්ම විදිහට තමා ඒ ප්‍රත්‍යක්ෂ කරගත් ස්වභාවයත් එක්ක ඒ ගලප්පල ගන්නට වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවේදී උන්වහන්සේ දේශනා කරන මාතෘකා පාළිය දුක පිළිබඳව දේශනා කරනවා. මේ ජාතිය නිසා හටගත් දුක් ස්වභාවය ජාතිපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ ජරාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං ආදී විදිහට මේ දුක පිළිබඳව විග්‍රහ කරනවා. දැන් දුක පිළිබඳව මෙහෙම කියද්දී ඔබට හිතෙන්න පුළුවන් නිරුක්තිය තේරෙන්නේ නැති ඔබට හිතෙන්න පුළුවන් දැන් ඔබ අහපු ගමන් හිතන්නේ ඇත්ත තමයි. ජරාව දුකයි.
ව්‍යාධිය දුකයි. මරණය දුකයි. ඇයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? දැන් මම කියනවා නැහැ ව්‍යාධිය දුක නැහැ. ජරාව දුක නැහැ. මරණය දුක නැහැ. මෙහෙම කිව්වහම ඔබට හිතෙන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුමතයට අභියෝග කරනවා. කිසිම මොහොතක අබමල් රේණුකින්වත් ඒ බුද්ධානුමතයට අභියෝග කරන්න තියා ඒ වෙනුවෙන් හිතන්නවත් මේ හිත නැවෙන්නේ හැම වෙලාවකම මම බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට පහදූ විල්ලක් තරම්වත් වටින්නේ නැහැ කියන තැන ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ ඉදිරිපිටදී අභියෝගයක් තියා එහෙම සිතුවිල්ලක්වත් පවත්වන්න බෑ. හැබැයි උන්වහන්සේගේ බුදු පුතෙක් විදියට මා උන්වහන්සේ මේ කරපු දේශනාව තුළ තියෙන නිරුක්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ ධර්මාය අනුසාරයෙන් අර්ථයට අනුව ධර්මයට අනුව නිරුක්තියෙන් පටිභාණයට බුදු සමිඳුන් මේ දේශනා කරන්නේ ඔබ නිකන් හිතන්න. හැබෑවටම මේ ಜಾති ප්‍රත්‍යයෙන් සැකසෙන ජරාමය ව්‍යාධි ශෝක පරිදේවාදී මේ දේවල් දුකයිද? ජරාව මරණය දුකයිද? ජරාව මරණය කියන එක දුකයි නම් ඔබ කියන විදිහට මහරහතන් වහන්සේලා දුකින් තුලත් දුක තියෙනවා. ඔබ හිතන විදිහට බුදුරජාණන් වහන්සේ ඒ දුක තුලයි ඉන්නේ. හැබැයි බුදුවරු ඒ දුක පිරිසිඳ දැකලා මහරහතුන් ඒ දුක පිරිසිඳ දැකලා උන්වහන්සේලාට ඒක දුකක් විදිහට දැනෙන්නේ නැහැ. එකමික කාරණාවක් විතරක් පැහැදිලි කරන්න. ඒක තේරෙන්න. බුදුවරු මහරහතුන් ඔන්න දැන් මැරෙන්න යනවා. කවදාවත් එතෙන්ට මැරෙනවා කියන්නේ පිරිනිවි වඩිනවා කියලා කියන්නේ. මම ඔබට තේරෙන්න නිසා මේ වචනේ පාවිච්චි කරන්නම්. ඇයි අපි මැරෙනවානේ. ඔබ මැරෙනවානේ. ඔබ මැරෙන වෙලාවේ ඒ උත්තමයෝ ඒ මරණය කියන ධර්මතාවයට ලක් වෙන වෙලාවේ දැකලා තියනවද අහලා තියනවද වෙනස? අපි හඬාගෙන වැළපීගෙන කඳුළු පෙරාගෙන දුක් වීගෙන කරන දේ ඒ පින්වත් මහරහතුන් තමන්ගේ ශාස්ත්‍රවරයා ගාවට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවි වඩින්න අවසර දෙන්න කියලා හරි සැනසෙල්ල ගිහින් ඇස් දෙක පියා ගන්නවා. දැන් ඔබට එතන දුකක් පේනවද? ඒ මරණය තුල ජාති ජරා මරණ නෙවෙයි දුක. මේක මගේ අදහසක් නෙමෙයි. මේ ධර්මයේ පිළිබඳ මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ මේක පැහැදිලි කරනවා. කොහොමද ජරාව දුක වෙන්නේ? කොහොමද මරණය දුක වෙන්නේ? කොහොමද ව්‍යාධිය දුක වෙන්නේ? ව්‍යාධිය ජරාව මරණය නෙවෙයි දුක. ඒක ඕනනම් දුකක් බවට පත් කරගන්න පුළුවන්. කෙනෙකුට ඒක දුකක් කරගන්න පුළුවන්, තව කෙනෙකුට ඒක දුකක් නොකර ගන්නත් පුළුවන්. එහෙනම් දුක තියෙන්නේ එතන නෙවෙයි. සැකසෙන ස්වභාවයක් අනුව. සත්‍ය විභංගේ මේක පැහැදිලි කරන්නේ. කවුරු හරි කෙනෙකුට මෙහෙම අදහසක් තිබ්බොත් අහෝ ජරාව මා කරා නොවේවා. ජරාව මා කරා නොෙන්නේ නම් මැනවි. මරණය මා කරා නොවේවා. මරණය මා කරා නොවෙන්නේ නම් මැනවි. ව්‍යාධිය මා කරා නොවේවා. ව්‍යාධිය මා කරා නොෙන්නේ නම් මැනවි. ඒක වෙන එකක්ද? කවදාවත් වෙන්නේ නැහැ. නොවේවා කිව්වට නොවන ස්වභාවය නෙමෙයි වෙන්නේ, වෙන ස්වභාවයයි වෙන්නේ. අනිවාර්යෙන් වෙනවා. නොවේවා කියලා හිතන් ඉන්න අයට නොවේවා කියලා හිතන් ඉන්න දේ වෙනකොට ඔන්න දුකයි. අන්න එතකොට දුකයි. හැබැයි බුදුවරු කොහොමද හිතන්නේ? නෑ. ජාතිය සකස් වෙච්ච තැන ජරාව උරුම කරගෙනමයි ඉන්නේ. මරණය උරුම කරගෙනමයි ඉන්නේ. කොහොමත් ඕක එනවා. ඕක අද හිටියත් හෙට හිටියත් ඕන මොහොතක එන්න පුළුවන්.
ඒක දන්න කෙනාට එන වෙලාවේදී ඒක ආවහම සතුටින් පිළිගන්නවා. ඒ නිසා එතන දුක නෑ, අතන දුක තියෙනවා. ඒ නිසා යම් දෙයක එක තැනක දුක ඇති වෙන්නත් තව තැනක දුක නැති වෙන්නත් විදිහක් නෑ. ඒකේ දුක තියෙනවා නම් ඔබට තේරෙනවද? ඒ නිසා දුක තියෙන්නේ ජරාවේ, ව්‍යාධියේ, මරණය නෙමෙයි. බුදු සමිඳුන් මංගල ධර්ම දේශනාවේදී මාතෘකා පාළියක් විතරයි දේශනා කරන්නේ. ඕකේ නිරුක්තිය තේරෙන්නේ නැති අපි හිතන් ඉන්නවා ජරාව දුකයි කියලා, මරණය දුකයි කියලා. අපි මහා ධර්මදරයන් විදිහට බණත් කියනවා ජරා ව්‍යාධි මරණ දුකයි කියලා. ඒ වුණාට බුදු සමිඳුන් එතන දේශනා කරන්නේ එහෙම එකක් නෙවෙයි. හැබැයි බුද්ධ දේශනාව තුළ මේක එහෙම තියෙනවා. ඒ දේශනාව මාතෘකා පාළියක් විදිහට සිදු කරපු දේශනාව විස්තරාත්මකව තේරුම් ගන්න, එහි නිරුක්තියෙන් තේරුම් ගන්න ඔබ දක්ෂ වෙලා නැහැ. ඒ නිසායි මේ බුද්ධ ශාසනය හැමදාමත් සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං කියන තැනට හැමදාමත් මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. මේක සත්පුරුෂයාගෙන් මිසක් අහගන්න විදියක් නැහැ. සත්පුරුෂයාට මිසක් මේ ධර්මයේ නිරුක්තියෙන් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට දේශනා කරන්නේ. දැන් අභිධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සමහරු කියන අභිධර්මයේ මිනිස්සුන්ට කරපු දේශනාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා නැවත මනුස්ස ලෝකයේ තුල සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් අභිධර්ම දේශනාව කරනවා. දැන් අභිධර්මයේ කියලා එකක් නැත්තම් මංගල ධර්ම දේශනා මංගල මුලින්ම සංඝායනාවේදී මුල් සංඝායනාවේදී අභිධර්මයේ සංඝායනා වුණේ නැහැ කියනවා. හැබැයි සටහනක් තියෙනවා උපාලින් විනයම් පුච්චි ආදී විදිහට පිටකන් තීනි සංගීතින්. මෙතන මේ කියන්නේ පිටක තුනක් සංඝායනා වෙලා පිටකන් තීනි සංගීතින්. තමන්ට නොතේරෙන නිසා අභිධර්මයේ ප්‍රතික්ෂේප කිරීම මොනතරම් බරපතල. ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ බුද්ධානුමතයේ ප්‍රතික්ෂේප කරනවා, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒක මහා බරපතලයි. අනිත් එක ඔකොච්චර කතා කරන්න දෙයක් නැහැ. ධර්මස්කන්ධය බැලුවාම කිවරයි. ධර්මස්කන්ධය 84000ක්. ධර්මස්කන්ධය 84000ක් නම් ඒ 84000 බෙදෙන්නේ සූත්‍ර පිටකයට 21000යි, විනය පිටකයට 21000යි, අභිධර්ම පිටකයට 42000යි. ඔය විදිහට තමයි ධර්මස්කන්ධය 84000 හැදෙන්නේ. එතකොට එතන අභිධර්ම පිටකේ අයින් කළොත් භාගයක්ම අයින් කළා වෙනවා. ඒ නිසා මේ අමතර කාරණාවක් සිහිපත් කළේ. මේ විදිහට මේ අදාළ කාරණාව බුදුරජාණන් වහන්සේ මේ නිරුක්තීන්ට අනුසාරයෙන් දේශනා කරන්නට සහ අවබෝධ කරගන්නට අවශ්‍ය කරනවා. උන්වහන්සේ මෙතනින් එහාට තවත් කාරණාවක් දේශනා කරනවා මේ දේශනාවේදී. ඒ තමයි අත්හල යුතු අන්ත දෙකක් දේශනා කරන. යෝචායන් කාමේසු කාමසු කල්ලුකානුයෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනර්ගියෝ අනත් සංගත. අන්න ඒ ටික ආශ්‍රයෙන් තමයි මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ ඇත්තෝ ඉන්නවා, මේ ගුරු මෑණිවරු ඉන්නවා. කොහොමද ඉගැන්නුවේ? කාමසිකල්ලුකානුයෝගය කියලා කියන්නේ ශරීරයට අධික සැපදීම. අත්තකිලමතානුයෝගය කියලා ඉගැන්වන්නේ කොහොමද දරුවන්ට? ශරීරයට අධික දුක දීම. ඒක කියලා බුදුරජාණන් තව ටිකක් කියනවා. කාමසිකල්ලුකානුයෝගය කොහොම එකක්ද? හීනයි, ග්‍රාම්‍යයි, ප්‍රතුජ්ජනිකයි, ආර්ය අගය නොකරන එකක්. අනරියෝ අනර්ථය පිණිස හේතු වෙන එකක්. ඊළඟට අනිකෙනුත් බලන්න ඕනේ. යෝචායන් අත්තකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත සංහිතෝ. ඒක දුක් සහිතයි, අනාර්ය වූ එකක්, අනර්ථය පිණිස හේතු වෙන එකක්. එතකොට දැන් බලන්න කාට හරි කෙනෙක් මේකෙන් පස්සේ මොකද්ද කරන්නේ? මජ්ක්‍ධිමා පටිපදා තථාගතෝ අபிසම්බුද්ධා. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් නිදහස් වෙලා මැදුම් පිළිවෙතින් දහම් දේශනා. මැදුම් පිළිවෙතින් දහම් දේශනා නම් මොකද්ද මැදුම් පිළිවෙත?
සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී විදියට දිට්ඨි සංකප්ප වාචා ආදී විදියට මේ දේශනාව කරන්නේ. ඒතර මේ මැදුම් පිළිවෙත මේකනම් ශරීරයට කවුරු හරි කෙනෙක් ශරීරයට අධික දුක් දෙන එකේ නතර කරනවා. නිකන් හිතන්න. ශරීරයට අධික දුක් දෙන එක නතර කරනවා. ශරීරයට අධික සැප දෙන එකත් නතර කරනවා. දැන් මේ දෙකම නතර කළා. දැන් යා මජ්ක්‍ධිමා ප්‍රතිපදාද? එතන සම්මා දිට්ඨිය තියනවද? මට උත්තරයක් දෙන්න. එතන සම්මා සංකප්ප තියනවද? මට උත්තරයක් දෙන්න. සම්මා දිට්ඨිත් නෑ, සම්මා සංකප්පත් නෑ, සම්මා වාචාත් නෑ, සම්මා කම්මන්තත් නෑ, සම්මා ආජීවත් නෑ, සම්මා වායාමත් නෑ, සම්මා සතිත් නෑ, සම්මා සමාධිත් නෑ. එහෙනම් ඒක මජ්ක්‍ධිමා ප්‍රතිපදා නෙවෙයි. එහෙනම් ඕක නෙවෙයි උතන කියන අන්ත දෙක. ඒත් අපි දරුවන්ට උගන්වන්නේ ඒක. මෙතන මේ කියන්නේ සියලුම අන්ත වලින් මිදෙන ස්වභාවයක් ගැන මේ කියන්නේ. කාමයට එක්ක පැටලිලා ලෝකය සාරයි කියලා අරගෙන මේ සියලු ආකාරයෙන් හදාගත්ත විවිධ වූ අන්තවලට දෘෂ්ටි වලට වැටිලා තියෙන ස්වභාවයන්ගෙන් මිදිලා සැකසෙන අෂ්ටාංගික මාර්ගික ස්වභාවයක් ගැනයි මේ කතා කරන්නේ. අපි ඒක අඩුම තරමෙන් ලෝකය කියන තැනටවත් පනව ගත්තා නම් කමන්නේ. මෙතන ශරීරය වගේ බුදුදහම තුල ශරීරය අවබෝධ කරගන්න උගන්වන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල රූපය අවබෝධ කරගන්න උගන්වන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල උගන්වන්නේ මේ භෞතිකත්වය තුල යමක් අවබෝධ කරන්න නෙවෙයි. භෞතිකව ශරීරයට සැප දෙන එක නතර කළා, ශරීරයට දුක් දෙන එක නතර කළා මැදකට එනවා කියන තැන කොතනද මේ මැද? ඒ මැදේ සීමාව කොච්චරද? කොච්චර අඩුවෙන්ද දුක් දෙන්න ඕනේ? කොච්චර අඩුවෙන්ද සැප දෙන්න ඕනේ? මේ සැප දීම් දුක් දීම් අතර තියෙන මැද කොතනද? කොහොමද ඒක निराකරණය කරගන්නේ? හැබැයි ඔබ අදටත් ඒක එහෙම උගන්වනවා. විශ්වවිද්‍යාලෙත් ඒක එහෙම උගන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආර්ය දේශනාව සත්පුරුෂ දේශනාව අදාළ නිරුක්තීන්ට අනුව ඒ මාතෘකා පාළියක් විදියට සිදු කරන දේශනාව ඒ විදිහටම තේරුම් නොගෙන Tamanට කැමති විදියට Tamanට තේරෙන මට්ටමින් උගන්වන්නට යාම මහ බරපතලයි. ඒ නිසා මේ සියලු ආකාරයේ සියලු අන්තවලින් මිදී අඩුම තාලමේ ලෞකික අෂ්ටාංගික මාර්ගය තුලවත් නෙමේ, ලෞකික සම්මා දිට්ඨිය තුලවත් නෙමේ, ලෝකෝත්තර ආර්ය මාර්ගයට පැමිණෙන මට්ටමට මිදීමක් ගැනයි මෙතන මේ මංගල දේශනාව තුල කතා කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව හොඳට විමසන්නට වෙනවා. දැන් සමහර කෙනෙක් මේ නිරුක්තීන් වල ස්වභාවය තේරුම් ගන්න නැතුව දැන් මේ චක්කුංච පටිච්ච රූපය කියන එක දැන් මේ චක්කුංච පටිච්ච කියන ස්වභාවයත් එක්ක පංචස්කන්ධය සැකසෙනවා. එක දිග විග්‍රහයක් වෙනම කරන්න ඕන එකක්. චක්කුංච පටිච්ච කියන ස්වභාවයක් මේ ස්වභාවයත් එක්ක පංචස්කන්ධය සැකසෙනවා. චක්කුංච පටිච්ච කියන ස්වභාවත පංච උපාදානස්කන්ධය සැකසෙනවා. ඒතර මේ පටිච්චයත් එක්ක අර උපාදානය වීම සිද්ධ වෙන්නේ මේ ක්ෂණයෙන් නෙමෙයි. එතකොට බුද්ධ දේශනාව තියෙනවා භාග්‍යවතුන් වහන්සේටත් ඇහැක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ඇහැටත් රූප අරමුණු වෙනවා. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ සුවිමුක්ත චිත්තෝ භගවා, භාග්‍යවතුන් වහන්සේ මනාකොට නිදහස් වූ සිතකින් වාසය කරනසේක. දැන් එතකොට එතනත් පටිච්ච වෙලා භාග්‍යවතුන් වහන්සේටත් ඇහැක් තියෙනවා, උන්වහන්සේගේ ඇහැටත් රූප අරමුණු වෙනවා. දැන් චක්කුංච පටිච්ච කියන එක ඔන්න එතන වෙලා. දැන් ගත්තොත් කොහොමද පටිච්ච කියලා කියන්නේ? කැමැත්තට බැඳීම කියලා. පටි කියලා කියන්නේ බැඳෙනවා, ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. ඔන්න නිරුක්තිය. අද කාලේ දීලා තියෙන නිරුක්තිය. පටි කියලා කියන්නේ බැඳෙනවා. දැන් පටි කියලා කියන්නේ මම දන්නේ ඔය සිංහලයෙන් පටි කියන එකට පටි කියලා කියන්නේ බැඳෙනවා කියන එක නෙමෙයි. ඕනනම් අර ඒකට බඳින්න ගන්න එකකට නම් පටි කියලා කියනවා. ඒකවත් තේරිලා නැහැ. දැන් බැඳෙනවට පටි කියන්නේ නැහැනේ දරුවෝ. අපි සාමාන්‍යයෙන්
පටියක් කියලා කියනවා බඳින්න ගන්න එකකට. බඳින්න ගන්න එකකට පටි කිව්වට බැඳෙනවට පටි කියන්නේ නැහැ. අනිත් එක පටි කියන එකේ තේරුම බඳින්න ගන්න එක කියලා විතරක් නෙමෙයි. කොච්චර පටි තියනවද? නේද? දැන් තීරුවටත් පටිය කියනවා. ඉඩම් පටියක් තියනවා කියලා අපි කියන්නේ. ඊළඟට තව කියනවා ඔය දැන් ඔය චිත්‍රපටි. ඊළඟට තව ටේප් වලටත් කියනවා දැන් ඔය රෙකෝඩර් එකක තියෙන ටේප් එකට ඒකටත් ටේප් පටිය කියලා කියනවා. දැන් සිංහල ඉංග්‍රීසි කලවම් කරගන්නේ. ඉතින් මේවා මේ නිරුක්ති විදිහට මේ ප්‍රබලම තනක් මේ චක්කුංච පටිච්ච මේ පටිච්ච කියලා කියන්නේ මෙතන මේ ගැටීමක් එහෙම නැත්නම් මෙතන මේ හමුවීමක් එකතු වීමක් වගේ කාරණාවක් විතරයි. මෙතන තමයි සියලු අවුල සිද්ධ වෙන්නේ කියලා පටිච්ච කියලා කියන්නේ කැමැත්තෙන් බැඳීම කියන තැන ගත්ත ගමන් ඒ නිසා ඒ තණ්හාවෙන් බැඳෙනවා කියන ස්වභාවය ඔය කියන විදියට රහතුන්ටත් තියෙනවා. කැමැත්තෙන් බැඳීම කියන කාරණාව ගත්තොත් ඔය කියන විදියට එහෙනම් බුදුවරුන්ටත් මේ කියන තණ්හාව තියෙනවා. ඒ නිසා මේ සංකල්ප පිළිබඳව ඔබට කියන්න වෙලා තියෙන්නේ මේ තරමට මේ අරහතුන් වහන්සේලා විදියට මෙනී සිටිමින් මේ කරන හානිය නිසා. ඒ කාරණාවත් එක්ක මේ බුද්ධ ශාසනය තුල ඔබට මේ මොහොතේ මේ සකසාගත් මූලික පදනමත් එක්ක ඉඳගෙන ඔබට මීට අදාළ බුද්ධ දේශනාව තුල සිද්ධාන්තය දේශනා කරනවා. මීට අදාළව අවබෝධයට පත්වීම උදෙසා බුද්ධ දේශනාව තුළ සිද්ධාන්තය දේශනා කරනවා. ඔබ තන්සුනාත සාදුකම් මනසිකරෝත. ඔබට මේ සිද්ධාන්ත දේශනාවයි කරන්නේ. මේ දේශනාවෙන් අනතුරු ඔබට ප්‍රායෝගික දේශනාවත් කරනවා. සිද්ධාන්ත දේශනාව හොඳින් අසන්න මනාකොට මෙනෙහි කරන්න. සංයුත්ත නිකායේ තියෙනවා සූත්‍රයක් හේතු සූත්‍රය කියලා. මේ හේතු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නති මහණෙනි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංකාර අනිත්‍යයි විඥානය අනිත්‍යයි කියලා. ගොඩක් දෙනෙක් මේක ඉතුරු ටික ගන්නෙ නෑ. රූපය අනිත්‍යයි රූපං අනිච්චං කියපු ගමන් දැන් රූපය අනිත්‍යයි කියලා හිතාගෙන මේ අනිත්‍ය වූ රූප ටිකක් මේ ලෝකයේ විදියට ගත්ත මේ විවිධ රූප අනිත්‍යයි කිය භෞතිකත්වයේ තුල තියෙන යමක් අනිත්‍ය කරවන්න අනිත්‍ය විදියට දකින්න උත්සාහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ රූපේ අනිත්‍ය විදියට කියලා කියන්නේ මේ පංචස්කන්ධයට අයිති එක කොටසක අනිත්‍ය ගැන මේ කතා කරන්නේ. පංචස්කන්ධයට අයිති එක කොටසක අනිත්‍ය ගැන කතා කරද්දී ඔබට ඒ කොටසේ අනිත්‍ය තේරෙන්නත් ඕනේ සමස්තයක් විදිහට මේ පංචස්කන්ධයේ අනිත්‍ය තහවුරු කරන්නයි මේ කෑලි වල අනිත්‍ය කිය බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අපි අනිත්‍ය දකින්න යන්නේ පංචස්කන්ධ වලින් පංචස්කන්ධනේ අපි අනිත්‍ය දකින්න හදන්නේ ගොඩ නැගිලි යාන වාහන ගෙවල් දොරවල් ඉඩ කඩම් වල රූපේ අනිත්‍යයි කිව්වම අපි ඒවේ අනිත්‍ය දකින්න උත්සාහ කරනවා. ඊළඟට මේ කඳේ බඩේ උසේ වලේ මේ අනිත්‍ය දකින්න උත්සාහ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි කියලා කියන්නේ මේ පංචස්කන්ධය එක කොටසක්. රූපස්කන්ධය පිළිබඳව මෙතන මේ කතා කරන්නේ. ඇයි ඒ කණිට්ටික ආශ්‍රයෙන් තේරුම් ගන්න. එතනින් එහාට කියන්නේ මහණෙනි රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. මොකද්ද මේ අනිත්‍ය කියන්නේ? පංචස්කන්ධය අනිත්‍යයි කියලා. එහෙම කියලා බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය අනිත්‍යයි, එය අනිත්‍ය සංප්‍රයුක්තයි, එය රූපයේ ඉපදීමට යමක් හේතු නානම් ඒකද අනිත්‍යයි කියලා කියනවා. රූපය අනිත්‍යයි, ඒ වගේම රූපයේ ඉපදීමට යමක් හේතු නානම් රූපයේ හේතුවත් අනිත්‍යයි. දැන් මේ මොකද්ද කියලා කියන්නේ? රූපය හට ගැනීමත් අනිත්‍යයි. ඒ රූපයට හටගත්
රූපය හටගන්නට හේතුවත් අනිත්‍යයි, එහි ඵලයත් අනිත්‍යයි. බලන් ගියාම මේ අනිත්‍ය වූ දේ හැදිලා තියෙන්නේ අනිත්‍යකින්මයි. ඒකයි මේ ටිකෙන් කියවෙන්නේ. මම මේ સિદ્ધාන්තය කියන්නේ. රූපය අනිත්‍යයි මේ දේශනේ සංයුක්ත නිකායේ හේතු සූත්‍රයේ. සංයුක්ත නිකායේ හේතු සූත්‍රය. හේතු සූත්‍රය 1, හේතු සූත්‍රය 2, හේතු සූත්‍රය 3 මේ තුනේම මේ විග්‍රහය තියෙනවා. රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ රූපේ ඉපදීමට යමක් හේතුණා නම් ඒකත් අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. ඒක වේදනාවත් අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ වේදනාවේ ඉපදීමට යමක් හේතුණා නම් ඒකත් අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. ඒක අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ සංඥාවේ ඉපදීමට යමක් හේතුණා නම් ඒකත් අනිත්‍යයි. සංකාරය අනිත්‍යයි. ඒක අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒකේ ඉපදීමට යමක් හේතුණා නම් ඒකත් අනිත්‍යයි. විඥාණය අනිත්‍යයි. අනිත්‍ය සංප්‍රයුක්තයි. විඥාණයේ ඉපදීමට යමක් හේතු වුණා නම් ඒකත් අනිත්‍යයි. මේ ටික කියලා බුදුරජාණන් වහන්සේ මම මේ સિદ્ધාන්තය දේශනා කරන්න නැවතත් කියනවා. මේ ටික දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මෙහෙම දකින්න කෙනා කෝක කොහොම දකින්න කෙනාද? රූපය අනිත්‍යයි. ඒ රූපය අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ රූපේ ඉපදෙන්න යමක් හේතුණා නම් ඒකත් අනිත්‍යයි. ඉතුරු ටිකටත් එහෙමයි. වේදනා සංඥා සංකාර විඥාන වලටත් එහෙම. ඕක ඔහොම දකින්න කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා. නිබ්බිදාය නිර්වින්දණයට. ඔය සමහර කෙනෙක් කලකිරීමටපත් වෙනවා කියලා ඒ වචනේ ගැලපෙන්නේ නැහැ. ඒක අදහසක් විදිහට ගත්තත් කමන්නේ. නිර්වින්ද රූපය පිළිබඳව අතහැරෙන ස්වභාවයට ඒක අතහැරිය යුතු බව දරන මතයකට වගේ ඒකට සම්මප්පි ඒක නිර්වින්දනය කියලා කියමු. කලකිරීම කියන එක බුද්ධ ශාසනයට ගැලපෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රබෝධමත් අය නිසා කලකිරුණු අය නැහැ. ධර්මය සම්බන්ධයෙන් වුණත් කලකිරෙන්න අවශ්‍ය නැහැ. එතන පාවිච්චි කරන වචනේ සිංහල අර්ථයේ කලකිරීම කියලා කිව්වට නිබ්බිදාය කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මෙසේ මෙහෙම දකින කෙනා රූපය පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා. ඒ නිර්වින්දණයටපත් වීම තුළ ඉඳන් විරාගයටපත් වෙනවා. ඒ රූපස්කන්ධය පිළිබඳව රාග විරාගයටපත් වෙනවා. ඊළඟට විරාගයටපත් වීම නිසාම මෙයා රූපයෙන් මිදෙනවා. මෙන්න මේ රූපයෙන් මිදිච්ච කෙනා මිදුණු බව දැනගන්නවා. මිදුණු බව දැනගත්ත කෙනා රහත් බව පිණිස කළ යුතුවන් කිසිවක් නැතයි කියලා දැනගන්නවා. දැන් මේ ටිකේ ඔබට තියෙන ප්‍රශ්න දෙකකට උත්තර එකක් තමයි අපේ හාමුදුරනේ මන් දැන් සෝවාන්ද? අපේ හාමුදුරනේ මන් දැන් සකදාගාමිද? මට දැන් මෙහෙම ඒවා වෙලා මන් දැන් කොතනද ඉන්නේ කිය ප්‍රශ්න අහනවනේ. ඔන්න ප්‍රශ්නවල උත්තරේ. මිදුණා නම් Taman මිදුණු බව දැනගන්නවා. ආය ඔබට ප්‍රශ්න තියෙන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර අනිත්‍ය භවයට ප්‍රත්‍යක්ෂයි නම් අනිත්‍යදී අනිත්‍ය ඒ අනිත්‍ය සංප්‍රයුක්ත භවයට ප්‍රත්‍යක්ෂයි නම් යම් විදියකින් ඒ රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය සැකසෙන්න යමක් හේතුණා නම් ඒ හේතුවත් අනිත්‍යයි කියලා මෙයාට ප්‍රත්‍යක්ෂයි නම් ඔය විදිහේ අනිත්‍ය වූ හේතුවකින් සකස් වෙච්ච අනිත්‍ය වූ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වූ හේතුවකින් සකස් වෙච්ච අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයිමයි අනිත්‍ය සංප්‍රයුක්තමයි කියලා තේරුණාට පස්සේ එයා මේක පිළිබඳව නිර්වින්දනයකටපත් වෙනවා. ආයෙත් ඒක සොයන ස්වභාවයෙන් නිදහස් වෙනවා. එහෙම වුණාට පස්සේ එයා ඒක පිළිබඳව විරාගයටපත් වෙනවා. විරාගයටපත් වෙච්ච කෙනා විරාගයටපත් වුණාට පස්සේ ආයෙකෙන් මිදෙනවා. මිදුණාට පස්සේ එයා මිදුණු බව එයා මිදිච්ච බව දැනගන්නවා. මිදුණාට පස්සේ මිදුණු බව දැනගත්තට පස්සේ දැන් දන්නවා මිදිච්ච කෙනා මිදුණු බව දැනගත්තට පස්සේ එයා දන්නවා දැන් ඉතින් අරහත්ත්වයේ පිණිස
වෙනත් කළ යුතු දෙයක් නැහැ කියලා. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේගේ අවබෝධය මොකක්ද කියලාත් මෙතන කියනවා. රහතන් වහන්සේ ඒ අවබෝධය දැනගත්තේ කොහොමද කියලාත් කියනවා. උන්වහන්සේගේ ස්වභාවය ගැනත් කියනවා. දැන් මාර්ගඵල ගැන මාර්ගය පිළිබඳව ඒ අයක දැනගන්නේ කොහොමද කියලා ඒ අය මොකක් අවබෝධ කරගෙනද ඕක දැනගත්තේ කියලා ඔය ප්‍රශ්න ඔක්කොටම මේ පුංචි සූත්‍රයෙන් ඔබට ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බුණා. බුදුරජාණන් වහන්සේ මේ හේතු සූත්‍රයේ මේ විදිහට අදියර 3කින් දේශනා කරනවා. එතනින් එහාට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපය මෙතන කියන රූපය අනිත්‍යයි කියලානේ. ඊළඟට රූපය දුකයි. දුක්ඛ සංප්‍රයුක්තයි. ඒ රූපේ ඉපදීමට යමක් හේතුනා නම් ඒකත් දුකයි. ඊට පස්සේ වේදනාව සංඥාව සංකාර විඥාන සම්බන්ධයෙන් මෙහෙම කියනවා. මහන්නි විඥානීය දුකයි දුක්ඛ සංප්‍රයුක්තයි. ඒ විඥානයේ ඉපදීමට යමක් හේතුනාද ඒකත් දුකයි. ඊට පස්සේ දේශනා කරනවා මේ විදිහටත් කවුරු හරි කෙනෙක් මේක මෙහෙමත් දකිනවා නම් එයාට රූපය පිළිබඳව එයා නිර්වින්දනයටපත් වෙනවා විරාගයටපත් වෙනවා මිදීමටපත් වෙනවා මිදුනට පස්සේ මිදුණු බව දැනගන්නවා අරහත්ත්වය පිණිස කළ යුතු යමක් නැහැ කියලා දැනගන්නවා. දැන් ඔන්න අනිත්‍ය විදියට දැක්කා, ඔන්න දුක් විදියට දැක්කා. ඊළඟට හේතු සූත්‍රයේ 3 වෙනි කොටසෙත් දේශනා කරනවා මහණෙනි රූපය අනාත්මයි. අනාත්ම සංප්‍රයුක්තයි. ඒ රූපේ ඉපදීම පිණිස යමක් හේතුනා නම් ඒ හේතුවත් අනාත්මයි. මහණෙනි දැන් කලින් ගුවා රූපය දුකයි. ඊට කලින් ගුවා රූපය අනිත්‍යයි. ඊට පස්සේ රූපය දුකයි. ඊට පස්සේ රූපය අනාත්මයි කියලා. ඊට පස්සේ කියන ඒ රූපය අනාත්මයි අනාත්ම සංප්‍රයුක්තයි. ඒ රූපේ ඉපදීමට යමක් හේතුනා නම් ඒ රූපේ ඉපදීමට හේතු දෙයක් අනාත්මයි. දැන් එහෙමනම් රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. සංඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. සංකාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ඔක්කොගේම එකතීම නැමැති පංචස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ කියන විදිහට මොකක් හරි හේතුවකින් මේක හටගත්තා නම් ඒ හේතුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න මෙහෙම මුළු පංචස්කන්ධයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යමෙකුට තේරෙනකොට එයා ඒක පිළිබඳව නිර්වින්දනයටපත් වෙනවා, නොයල්මටපත් වෙනවා, ඊළඟට විරාගයටපත් වෙනවා. විරාගයටපත් වෙච්ච කෙනා මිදීමටපත් වෙනවා. මිදිච්ච කෙනා මිදිච්ච බව දැනගන්නවා. මිදිච්ච බව දැනගත්තට පස්සේ අරහත්ත්වයේ වෙනුවෙන් තවත් කරන්න දෙයක් නැහැ කියලා යාට තේරෙනවා. එතකොට මේකයි තමයි පරප්‍රත්‍ය රහිතයි කියලා. මේ කාගෙන්වත් අහහ තමන්ගේ අවබෝධය මේක මේ තමායයි givisගත් හඟවගත් මේ ස්වභාවය තුළ වෙන වෙනස එයා දැනගන්නවා. මෙහෙම දැනගෙන ගිහලා අන්තිමට එතන ඉන්නේ තමා නෙවෙයි මෙතන මේ පංචස්කන්ධයක් විතරයි කියලා එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ පංචස්කන්ධයක් විතරයි මෙතන පවතින්නේ. පංචස්කන්ධයක් කියන්නේ මේ අපි මේ පංචස්කන්ධය කියපුවම මේ කය කියලාත් ගන්නවනේ. එහෙම එකක් නෙමෙයි. හොඳද? විතරයි කියලා තහවුරු වෙනකොට ඒ පංචස්කන්ධය මේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක යම් හේතුවකින් හටගත්තද ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙයාට තේරෙනකොට එයා මේ බුද්ධ ශාසනය කරගන්න ඕනේ දේ කරගෙන ඉවරයි. එයා මේ බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉවරයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මෙතන මේ නිරෝධය කියලා කියනවනේ. එතකොට මේ නිරෝධයටපත් වෙන්නේ මේ කොහොමද නිරෝධය? මේකේ මෙතන ආනන්ද සූත්‍රයේ දේශනා කරන සංයුත්තනේ මොකද්ද නිරෝධය කියලා කියන. අපි මේ සමුදයයි නිරෝධය කියලා නිතර කතා කරනවානේ. මේ හට ගැනීමත් නිරුද්ධ වීමත් පිළිබඳව. අනිත්‍ය ගලප්ප ගන්න එහෙමනේ. බුදුරජාණන් වහන්සේ මෙතන සමුදය කියලා කියන්නේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි. යම් කිසි දෙයක් වේනම් යම් කිසි මේ හේතුවකින් හටගත් දෙයක් වේනම් මොකද්ද පංචස්කන්ධය.
හේතුව අනිත්‍ය වූ හේතුවකින් අනිත්‍ය වූ හේතුවකින් හටගත්ත අනිත්‍ය වූ පංචස්කන්ධය. කොහොම එකක් කියනවද? ඒකේ Nirodha කොහොමද? සංකතයි, පටිච්ච සමුප්පන්නයි, khය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි කියලා කියනවා. ඔන්න ඔය ස්වභාවය නිසා ඔය උපාදානස්කන්ධයට නිරෝධය කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් සංකතයි කියලා කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා කියන එක. හේතුන්ගෙන් සකස් වුණා. පටිච්ච සමුප්පන්නය කියලා කියන්නේ හට ගැනීමත් නිරෝධයත් සහිත ස්වභාවයකින් යුක්තයි. සංකතයි වය ධම්මයි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. khය ධම්මයි ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි. විරාග ධම්මයි නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මයි නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ස්වභාවයන්ගෙන් යුක්තයි. මෙන්න මේ ස්වභාවයන්ගෙන් යුක්ත නිසා ඒක බුදුරජාණන් නිරෝධය කියලා කියනවා. එතකොට සමුදයක් වුණා නම් එහි සමුදය වෙන්නෙත් මොනවයින්ද? ධාතු වල ස්වභාවයන්ගෙන් තමයි මේක සමුදය වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් එහාට බුදුරජාණන් වහන්සේ අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනාත්ත සූත්‍රය ආදී විදිහටත් එහිත් මේ කාරණාව මෙහෙමම දේශනා කරනවා. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. ඒ අනිත්‍ය විදියට මෙහෙම දකින කෙනා මේ පිළිබඳව නිර්වින්දනයටපත් වෙනවා, විරාගයට මිදීමටපත් වෙනවා කියලා නැවත නැවතත් මේ දේශනා කරන අනිච්ච සූත්‍රයේ, දුක්ඛ සූත්‍රයේ සහ අනාත්ත සූත්‍රයේ බලන්නකෝ. එතකොට අනිච්ච සූත්‍රයේත් අනිච්ච විදියට දකින්න කියලා කියන්නේ පංචස්කන්ධය නිසා වෙන එකක් අනේ. අපේ මිනිස්සු අනිත්‍ය දකින්නේ කලගෙඩි, පිඟන් කෝප්ප, කාර් වෑන් ඕවේ. දත් ටික හැලෙනකොට අනේ අනිච්චං කියලා කියනවා. ඒ අනිච්චං කියලා කියන්නේ ඒව ගැන නෙවෙයි. මේ මෙච්චර පැහැදිලිව බුද්ධ ශාසනය මේක පැහැදිලි කරදී. අපි දකින තැන වැරදි වුණාම, වැරදි තැනින් දැක්කහම වැරදි තැනකින් තමයි අවබෝධ වෙන්නේ. එතකොට දකින්න ඕනේ දේ නෙමෙයි දැකලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට බුදුරජාණන් වහන්සේ යදනිච්ච සූත්‍රයේ දේශනා කරනවා රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය මම නෙමෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යදනිච්ච සූත්‍රයේ. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. ඒ ඔක්කොටම යදනිච්ච සූත්‍රයේ ඒ ටික එහෙමම දේශනා කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අනිත්‍යයි. ඒ යමක් අනිත්‍ය නම් ඒක යදනිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්චද ඒකම දුකයි. යමක් අනිච්චද ඒකම දුකයි. ඊට පස්සේ යමක් දුකද එයම අනාත්මයි. මොනෝහරි දෙයක් අනාත්මයි නම් ඒ අනාත්ම දේ මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන් ස්වභාවයක් නෑ. ඇයි ඒක අනාත්මයි? ඒ ඇතුලේ මමෙක් පණවන්න පුළුවන් ස්වභාවයක් නෑ. මගේ ආත්මයක් පණවන්න පුළුවන් ස්වභාවයක් නෑ. මම කියලා ගන්න පුළුවන් ස්වභාවයක් නෑ. ඇයි ඒ තුල තියෙන්නේ අදාළ කාරණාව තුල තියෙන උපාද වය ස්වභාවයක්. හටගත්ත ගමන් නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ ස්වභාවය නිසා තමයි දුක උනේ. හටගන්න හේතුව හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. හේතුව නිරුද්ධ වෙනකොටම ඵලයත් නිරුද්ධ වෙලා යනවා. ඒතර එහෙම ස්වභාවයක් නිසා මේක දුක් ස්වභාවයෙන් යුක්තයි. එහෙම දුක් ස්වභාවයක් සහිත ස්වභාවයක් මේ පෙළෙන ස්වභාවයෙන් මේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් දුකටපත් වෙච්ච දෙයක් ඒක මගේ කියලා පනව ගන්න, මට අපේ කියලා පනව ගන්න, මගේ ආත්මයයි කියලා පනව ගන්න පුළුවන් ස්වභාවයක් ඒක ඇතුලේ නෑ. ඒ නිසා අනාත්මයි. මේ විදිහටම
යදනිච්ච සූත්‍රයේ වගේම යං දුක්ඛ සූත්‍රයේ යදනත්ත සූත්‍රයේ මේ කාරණා මේ විදිහටම දේශනා කරනවා. රූපය අනිත්‍යයි, යමක් අනිත්‍ය නම් ඒ දුකයි, යමක් දුක නම් ඒ අනාත්මයි, යමක් අනාත්ම නම් එය මම මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා දේශනා කරනවා. ඉතින් යම් දුක්ඛ සූත්‍රයේ දේශනා කරන රූපේ දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංකාරය දුකයි, විඥානය දුකයි. ඒ නිසා යමක් දුක නම් ඒ අනාත්මයි, යමක් අනාත්ම නම් එය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය කියලා. යද නත්ත සූත්‍රයේ දේශනා කරන රූපය අනාත්මයි, යමක් අනාත්ම නම් එය මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් ස්වභාවයක් නැහැ කියලා. මේ සියලු ස්වභාවය මේ සියලු සූත්‍ර දේශනාවලින් මේ එකතු කළා වට කළා විස්තර කරන්නේ මේ පහර එල්ල කරන්නේ පංච උපාදානස්කන්ධයේ දිහාවටම නේද කියලා ඔබට තේරෙන්න ඕනේ. ඒ පංච උපාදානස්කන්ධයේ දිහාවට එල්ල කරන පහර සැකසෙන්නේ කොතෙන්ද මේක පටිච්ච සමුප්පාදයට අනුව මේක දකින්න ඕනේ කියන ස්වභාවය. යමක් අනිත්‍යද ඒක හේතුවත් අනිත්‍යයි කියන තැනින් මේක පටන් ගන්න. එතකොට හේතුවත් ඵලයත් හේතුවත් අනිත්‍යයි ඵලයත් අනිත්‍යයි කියන තැනක මුළු ලෝකයම අනිත්‍යයි, ලෝකේ හටගැන්මත් අනිත්‍යයි, හට ගැනීමත් අනිත්‍යයි, ලෝකයත් අනිත්‍යයි. ඒ හටගෙන උදය වය සමුදය ආදී විදිහට යමක් සමුදය වුණා නම් ඒ සමුදය වෙච්ච දේ නිරෝධ ධර්මයන්ගේ ස්වභාවයෙන් යුක්තයි. ඒ නිරෝධය තුල තියෙන්නේ නිරුද්ධ වෙන ස්වභාවය තුල තියෙන්නේ මේ ලෝකේ නිරුද්ධ වෙන ස්වභාවය තුල උපාදානස්කන්ධේ නිරෝධ වෙන ස්වභාවය තුල තියෙන්නේ සංකත ස්වභාවයක්, පටිච්ච සමුප්පන්න ස්වභාවයක්, khය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම ස්වභාවයක් කියලා තමයි මේ තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහේ සිද්ධාන්තයක් ධර්මයේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මෙහෙම දේශනා කරපු සිද්ධාන්තය අපට ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ දේශනේ තියෙන වැදගත්ම තැන එතන. මෙහෙම ඇහෙන දේශනාව අපිට ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට මේ සිද්ධාන්තය අහපු ඔබට මම ප්‍රායෝගිකත්වයේ දේශනා කරනවා. මේ අහන්නේ ඔබ ප්‍රායෝගිකත්වය. ඒ ප්‍රායෝගිකත්වය අහන්න මේ විදිහට බොහොම කෙටියෙන් මේ දේශනේ කරන්න වෙන්නේ වෙලාවත් එක්ක. ප්‍රායෝගිකත්වයේ දේශනා කරන මේ ඔබට රූපය අනිත්‍යයි, එහි හේතුවත් අනිත්‍යයි කියලා දේශනා කරා. එතකොට මේ අනිත්‍ය සැකසෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ අනිත්‍ය සැකසෙන තැනට මේ හේතුව රූපේ හේතුව ගෙන යන්න වෙනවා අපිට සුද්ධාෂ්ටක දක්වා, සතර මහා ධාතු දක්වා. එතකොට දරුවනේ සතර මහා ධාතු වල ස්වභාවය තමයි මේ අනිත්‍ය නිරූපණය කරන්න මෙතෙන්ට අපිට ගලප්ප ගන්න වෙන්නේ. සතර මහා ධාතු වල මේ උදයවය ස්වභාවයත් එක්ක තමයි මේ අනිත්‍ය කියන ධර්මය ලෝකයේ තුල නිරූපණය වෙන්නේ. එතකොට සතර මහා ධාතු පිළිබඳව කොටින් ඔබට පැහැදිලි කරන්න වෙනවා. සතර මහා ධාතු වල ස්වභාවය තමයි ඒ ධාතු හටගත්ත ගමම්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හට ගන්නවා නිරුද්ධ වෙනවා. දැන් ඔබට ඒක මෙහෙම පෙන්වන්න පුළුවන්. මේ මෙතන ලී එක සමාන ලී කුට්ටි 10ක් තියලා මේ මැද්දෙන් එකක් ඇදලා ගන්නවා. ඇදලා ගත්ත ගමන් අර ටික එහෙම ආයෙත් එහෙම එතෙන්ටම වැටෙනවා. ඒ වගේ මේ පෙරපසු නොවි හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට තාමත් ඔබට මේ කණුව පේන්න තියෙනවා. ඒ තරම් වේගයකින් මේක සිද්ධ වෙනවා. මම මෙතන මේක මෙහෙම කියන්නම්. මේ පඨවි එතකොට සතර මහා ධාතු කියලා කියන්නේ දේවල් ටිකක් නෙමේ, ස්වභාවයන් ටිකක්. මේ සතර මහා ධාතු හතරම හැම වෙලාවෙම තනිව පවතින්න බෑ. මේක සංකල්පනයක් විදිහට පවතින්නේ. මේ සංකල්පනයක් විදිහට පවතින සතර මහා ධාතු හට අරගෙන නිරුද්ධ වන ස්වභාවික ගුණය උරුම කරගෙනයි තියෙන්නේ. ඒක ගුණය. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි මේ ලෝකය අනිත්‍ය කියන ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. හේතුඵලත් එක්ක. එතකොට සතර මහා ධාතු වලින්
පඨවි කියන ධාතුව ගත්තාම ඔබ මේක තියෙන දෙයක් විදිහට ගන්න. දැන් මම ඊයේ ආරණ්‍ය සේනාසනයකට ගියා විදර්ශනා භාවනා මධ්‍යස්ථානයක. එතන ගහලා තිනා ධාතු වලින් පඨවි වලට අයිති කොටස්. අස්ති, කේසන් ඕවා පඨවි කියලා. ඊට පස්සේ තේජෝ වලට අයිති කොටස් තියෙනවා. වායෝ වලට අයිති කොටස් තියෙනවා. මේ ශරීරේ එහෙම තියෙනවා කියලා. දැන් මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. දැන් මට ලේ ටිකක් අරගෙන ඒ අය ලේ දානවා ආපෝ ගොඩට. මං ලේ ටික තුලින් මට පේනවා පටවිත් පේනවා. එතකොට එහෙම ශරීරයේ කොටස් වලට මේ පටවි ධාතුවට මේ ශරීරයේ මේ කොටස, ආපෝ ධාතුවට මේ කොටස, වායෝ ධාතුවට මේ කොටස කියලා එහෙම ලස්සන පින්තූරات ඇඳලා එහෙම භාවනා මධ්‍යස්ථානේ ගහලා තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. ධාතු හතරට තනිව පවතින්න බෑ. ලේවල තියෙන ආපෝ ධාතුව කියලා හිතුවට ඒක වැරදි. ලේවල සතර මහා ධාතුම තියෙනවා. ඊළඟට ආස්වාසය ප්‍රස්වාසය තුල තියෙන වායෝ ධාතුව කියලා හිතුවට ඒක වැරදි. ආස්වාස හුස්ම තුල සතර මහා ධාතුවම තියෙනවා. අස්ථි පද්ධතිය තුල තියෙන පඨවි ධාතුව කියලා හිතුවට ඒක වැරදි. ඒ තුල සතර මහා ධාතුවම නිරූපණය වෙනවා. දැන් ඔබට මම මේ ප්‍රායෝගිකත්වයෙන් දේශනා කරනවා කිව්වේ. එහෙනම් මම ඔන්න ඔබට පඨවි ධාතුව දැනගන්න විදිය කියන්න. මොනවද පඨවි කියන්නේ? ඔබට පුංචි කාලේ ඉඳන් ඉගෙනුවේ පඨවි කියලා කියන්නේ තද බව, කර්කශ බව, ඝන බව කියලා. ඒක වැරදි. ඔබ පඨවි කියලා කියන්නේ තද බව, ඝන බව, කර්කශ බව කියලා ඉගෙන ගත්තොත් ඔබට මොකද වෙන්නේ? ඔබට අවබෝධ කරන්න වෙන්නේ ලෝකයෙන් භාගයයි. මෘදු බව, සියුම් බව කොහෙන්ද හොයාගන්නේ? කොහෙන්ද විග්‍රහ කරන්නේ ඊට පස්සේ? පඨවි හතරයිනේ තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ. එතකොට අනිත් ඒවායින් මෘදු බව, සියුම් බව, සැහැල්ලු බව නිරූපණය වෙන්නේ නැහනේ. එතකොට පඨවි කියන එකෙන් නිරූපණය වෙන්නේ තද බව, ඝන බව, කර්කශ බව නම් එතකොට මේ ලෝකයේ තුල තියෙන මෘදු බව, සියුම් බව පිළිබඳව අපි කොහොමද විග්‍රහ කරන්නේ? නෑ, පඨවි කියලා කියන්නේ තද බව, ඝන බව, කර්කශ බව, මෘදු බව, සියුම් බව කියන මේ සියල්ලට පඨවි කියන්නේ. එතකොට මෘදු බව, ඝන බව කියලා ලෝකේ තියෙන එකක්ද? නෑ, ඒක පණව ගන්න එකක්. ඒක සම්මුතියක්. ඒ මෘදු බව, ඝන බව කියලා ඝන බව නෙමෙයි. එතකොට මෘදු කියලා අපි දාගත්ත වචන සම්මුතියක්. එතකොට මේ එකින් එකට මෘදුයි සහ ඝනයි කියන තැන දෙක අතර තියෙන්නේ සාපේක්ෂ කර ස්වභාවයක්. අඩු වැඩි ස්වභාවයක්. එතකොට ඝන බව අඩු වීගෙන යනකොට අපි කියනවා ඒක මෘදුයි කියලා. මේකේ සීමාවක් පනවන්න බෑ. මෘදු බව වැඩි වීගෙන යනකොට තවත් මෘදුයි කියනවා. එතකොට මෘදු බව ඝන කරගෙන යනකොට ඒක ඝනයි කියනවා. කර්කශයි කියනවා. ඒක ගොඩාක් ගියාම කර්කශයිම කියලා කියනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි. දැන් ඔබට මම පඨවි ධාතුව ප්‍රත්‍යක්ෂ කරනවා. මෙන්න මේ පුවක් කැල්ල හරහා. මේ ඔබ මෙච්චර කල් පඨවි කියලා ගත්තේ මේ පුවක් කැලට. මේ පුවක් කැලල පඨවි නෙවෙයි. මේ පුවක් කැලේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරම තියෙනවා. දැන් ඔබ අද දවසේ පඨවි ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ තමයි මේ පුවක් කැලල මගේ මේ ඇඟිලි තුඩු දෙක මැද තියෙන්නේ. මගේ ඇඟිලි තුඩු දෙක මැද තියෙන මේ පුවක් කැලල මගේ ඇඟිලි තුඩු වලට යම් කිසි දැනීමක් ඇති වෙනවා නම් යම් ස්වභාවයක්. ඒ පුවක් කැලේ පවතින ස්වභාවයට අනුව මට දැන් දැනෙන්නේ මේක ටිකක් මෘදුයි වගේ. ඒ නිසා මෘදු විදිහට නැත්තම් අපි ඒක ඝන දෙයක් කියමු, කළු ගලක් හරි මේ ඒක ඝන විදිහට දැනෙනවා නම් අන්නේ මට ඝන විදිහට දැනෙන ස්වභාවයට කියනවා පඨවි කියලා. දැන් ඔබට මේ ලෝකේ ඕන තැනකදී ඕන විදිහකට ඔබට යමක් ඔබට දැනෙනකොට ඝන ලෙස හෝ කර්කශ ලෙස හෝ දැනකොට ඒ දැනෙන්නේ පඨවි ස්වභාවයයි. එතකොට ඒ පඨවි ස්වභාවය ඔබට ඒ අදාළ දෙයින් පඨවි ස්වභාවය. එතකොට ඒක අතහැරලා මේ බුලත් කොලේ ගන්නකොට බුලත් කොලේ මට මේ ඇඟිලි තුඩු අතරට බොහොම මෘදුව දැනෙන්නේ. මට ඒ දැනෙන්නේ පඨවි ස්වභාවයයි.
පඨවි ස්වභාවය කියලා කියන්නේ බුලත් කොලේ තියෙන එකක් විදියට, පුවක් කෑල්ලේ තියෙන එකක් විදියට නෙවෙයි ගන්නෙ. ඒ දේ උපකාර කරගෙන එය දැනෙන ස්වභාවයයි. එහි තියෙන ස්වභාවය දැනෙන ප්‍රමාණයට අනුව, දැනෙන ගුණයට අනුව අපි ගන්නවා එය පඨවි ආදී විදිහට. ඒ නිසා පඨවි කියලා කියන්නේ දේවල් නෙමේ, ඝන බව, මෘදු බව, සියුම් බව ආදී විදිහටයි තේරුම් ගන්නට වෙන්නේ. මේ තුල තියෙන මේ රළුභාවය මේ ඇඟිලි තුඩු වලට දැනෙනවා. ඒ රළු බව ලෙස දැනෙන ස්වභාවයට කියනවා පඨවි කියලා. මෘදු බව ලෙස දැනෙන ස්වභාවයට කියනවා පඨවි. ඒතර ඒක ස්වභාවයක් විතරයි. ඒ ආශ්‍රයෙන් ඉතුරු ටිකක් තේරුම් ගන්නවා. ආපෝ කියලා කියන්නේ පඨවි ධාතුවට විසිරෙන්න නොදී බැඳ තබා ගන්න ස්වභාවයට. එහෙම ගුණයක් ආපෝ වලට තියෙනවා. සිමෙන්ති කුඩු වලට වතුර දැම්මාම ගුලි කරගන්නේ. ඒ වගේ. පඨවි වල තියෙනවා විසිරෙන ගුණයක්. ඒතර විසිරෙන ගුණය තියෙන්නේ පඨවි වල. විසිරෙන ගුණයට විසිරෙන්න නොදී බැඳ තබා ගන්න ගුණයට තියෙනවා ආපෝ කියලා. ඔන්න ආපෝ ඒ ආකාරයෙන් ඔබ දැනගන්න. යම් තැනක විසිරෙන දේවල් බැඳලා තියාගන්න ගුණයක් ඔබට අහු වෙනවා නම් එතන තියෙන්නේ ආපෝ. ආපෝ කියන්නේ වතුර ලේ නෙමෙයි. එහෙම ගත්ත ගමන් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ඔබ ඒවා මේ භෞතික දේවල් ඔබ අවබෝධ කරන්න හදනවා. තේජෝ කියලා කියන්නේ උණුසුම් බව, සිසිල් බව ආදී දේට තමයි තේජෝ කියලා කියන්නේ. දැන් තේජෝ කියලා ඔබට කියන්නේ උණුසුම් බව කියලා. මේ උණුසුම් බව, සිසිල් බව කියන එක සාපේක්ෂයි. එහෙම උණුසුම් බව කියලා එකක් මේ ලෝකේ ස්ථිර උණුසුම් බවක් නැහැ. මේ ලෝකේ ස්ථිර සිසිල් බවක් නැහැ. මේවා සාපේක්ෂ කර දේවල්. ධර්මය අවබෝධ වෙනකොට වෙන්නේ මේ සාපේක්ෂ බව නිර්පේක්ෂ වෙන එක. ඒ නිසා උණුසුම් බව, සිසිල් බව කියන මේ ගුණ තේජෝ ධාතුව සහිතයි. යමක් උණුසුම්ම දැනෙනවා නම් ඔන්න එතන ඔබට තේජෝ අරමුණු වෙනවා. යමක් සිසිල්ව ඔබට දැනෙනවා නම් එතකොට ඔබට තේජෝ අරමුණු වෙනවා. ඊළඟට වායෝ කියන්නේ පුම්බවන ස්වභාවය, හකුලවන ස්වභාවය. යම් කිසි ස්වභාවක පුම්බවන ගතියක් අරමුණු වෙනවා නම් එතකොට ඔබට වායෝ අරමුණු වෙනවා. හකුලවන ස්වභාවයක් අරමුණු වෙනවා. හමායන ස්වභාවයක් අරමුණු වෙනවා නම් එතන වායෝ අරමුණු වෙනවා. තව හතරක් තියෙනවා. ඒ තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. යම් කිසි තැන වර්ණ ස්වභාවයක් අරමුණු වෙනකොට ඔන්න එතන කොළ පාට, රතු පාට, දම් පාට කියලා ගන්න බෑ. ඒවා අපි පනවගත්ත දේවල්. නමුත් වර්ණ ස්වභාවයක් විදිහට ගන්න පුළුවන්. යම් තැනක වර්ණයක් අරමුණු වෙනවා නම් ඒක උපාදාය රූපයක්. යම් තැනක ගන්ධ ස්වභාවයක් අරමුණු වෙනවා නම් ඒක උපාදාය රූපයක්. යම් තැනක රස ස්වභාවයක් අරමුණු වෙනවා නම් ඒක උපාදාය රූපයක්. ඒ වගේම ඕජා කියලා කියන්නේ මේ විපාක විදිහට දැන් ආහාර ටිකක්, කබලින්කාර ආහාර ටිකක් අපි හපනකොට කටේදී ඒක ඕජාව බවට පත් වෙන්නේ නැහැ. උගුරේදී වෙන්නේත් නැහැ. ඒක අදාළ තැනට විපාකයක් විදිහට මේක පසවන්න පුළුවන් ස්වභාවයට ගියාම ඒකට තියනවා මේක මේ මැරිච්ලා තියෙන කඩා වැටලා මැරලා දැන් පණ නැති වීගෙන යන ස්වභාවයේ නැවත පණ ගහලා ගන්න පුළුවන් ගුණයක්. අන්නේ ගුණයට කියනවා ඕජා රූපය කියලා. ඔන්න ඔය පඨවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රස ඕජා කියන අටට කියනවා සුද්ධාෂ්ටක කියලා. මෙන්න මේ සුද්ධාෂ්ටකයන් අර හට ගැනීමේ නිරුද්ධ වීමේ ගුණය සහිතයි. මේ ගුණය සහිත ස්වභාවයකින් තමයි අපි අර කලින් සිද්ධාන්ත විදියට කියපු සියල්ල දේවල් වල හට ගැනීමත් නිරුද්ධ වීමත් සැකසේ. එතකොට මෙතෙන්දි මට ප්‍රායෝගිකව ඔබට කියන්න ඔබ පඨවි හඳුනගන්නේ මේ අහුවෙන දැනෙන ස්වභාවයත් එක්ක. යමක් දැනෙනකොට සියුම් නම් එතන ඔබ දැනගන්නවා පඨවි කියලා. ඒතර දැනෙන දේ නෙමෙයි දැනෙන ස්වභාවය. මෙන්න මේ වචනේ දැනෙන දේ පඨවි නෙමෙයි. ඒ ආධාරයෙන් දැනිච්ච ස්වභාවය තමයි පඨවි කියලා කියන්නේ. දැන් ඔබ ගත්තේ දැනෙන දේ පඨවි කියලා. ඔබ ගත්තේ මේක පඨවි කියලා. නෑ පඨවි කියන්නේ මේක පඨවි නෙමෙයි. ඒක මට දැනිච්ච විදිහ. තදට දැනුණා. එහෙනම් පඨවි. මෘදුව දැනුණා. එහෙනම් පඨවි.
සිසිලයි. එහෙනම් තේජෝ. මේක තියෙන උණු වතුර එකක් නම් අත පිච්චුණා. එහෙනම් තේජෝ. අයිස් වතුර එකක් නම් සීසිල්. ඔන්න තේජෝ. ඔන්න ෆෑන් එකෙන් හුළඟ ගලාගෙන එනවා. එතකොට හමා යන ස්වභාවයක්, පුම්බවන ස්වභාවයක්, හකුලන ස්වභාවය, වායෝ. අන්න එහෙමයි සතර මහා ධාතු තේරුම් ගන්න. වර්ණයක් අරමුණු වෙනවා. වර්ණ. ශබ්දයක් අරමුණු වෙනවා. ශබ්ද. රසයක් කර රස. ඊළඟට මේක දුර්වල වීගෙන යන රූපයන් ඒක නැවතත් පණ ගස්වා ගන්න පුළුවන් ස්වභාවයක් ආහාරයත් එක්ක කායට ලැබෙනවා. නව පණක් ලැබෙන්නේ. අන්න ඒ ස්වභාවයට කියනවා දැන් කෑවට පස්සේ පණ නැති ගතිය නැති වෙනවා. අන්නේ පණ නැති ගතිය නැති කරපු ස්වභාවයට කියනවා ඕජා රූපය කියලා. එතකොට මෙන්න මෙහෙම ස්වභාවයකින් මෙන්න මෙහෙම ස්වභාවයක් සහිත මේ දුක් වූ අනාර්ය වූ අනිත්‍ය වූ සංකත වූ පටිච්ච සමුප්පන්න වූ විරාග ධම්ම නිරෝධ ධම්ම සහිත වූ මේ ලෝකය මෙන්න මේ දැනුයි ඔබට හරියටම ප්‍රායෝගිකත්වයේ දේශනා මේ ලෝකය මේ විදිහට නොදක මේ ප්‍රත්‍යයෙන් හටගත්ත අනිත්‍ය වූ හේතුවකින් සකස් වෙච්ච හේතුවත් අනිත්‍ය වූ ඵලයත් අනිත්‍ය වූ උපාදානස්කන්ධ ලෝකය නිට්ටයයි සාරයි හොඳයි යසයි හැඩයි සැපයි කියලා අරගෙන ඒ ලෝකයම පවත්වන්න දරන උත්සාහය තුල ඔබේ චින්තනය ඔබේ දර්ශනය හැදිලා තියෙන්නේ බුද්ධානුමතයට අනුව නෙමේ මාරානුමතයට අනුව බුද්ධ ධර්මයට අනුව නෙමේ මාර් ධර්මයට අනුව ඔබේ චින්තනය හැදිලා තියෙන්නේ අනුසෝතගාමීව මිසක් පටිසෝතගාමීව නෙවෙයි. ඒ නිසා ඔබේ චින්තනයයි මේ චින්තනයයි අතර පරස්පරයි දෙපැත්තකට යන විදියට මේක තියෙන්නේ. ඒ නිසා මම මේ කියන එක උදාහරණයක් වෙලාව ඉක්මවාගෙන නිසා එක උදාහරණයෙන් ඔබට මේක තේරුනොත් ඒක හොඳටම ප්‍රමාණවත් වෙයි. පුතග්ජන කෙනා සැපයි කියලා දකින්නේ ඉන්න බව. දරුවෙක් ඉන්න බව. සැමියෙක් ඉන්න බව. එහෙමත් නැත්නම් මට තියෙන බව. මට ලැබුණ බව තමයි සැපයි කියලා දකින්නේ. ඒ ඉන්න බව, ඒ ලැබුණු බව හැබෑවටම සැප විදියට දකින්නේ අප වටින දේවල්. හොඳද? ප්‍රිය මధుර දේවල්, ඒ කෙනාට විපාක විදියට ප්‍රිය වූ මధుර දේවල් තියෙන බව, ඉන්න බව, ලැබුණු බව එයා සැපයි කියලා දකිනවා. හැබැයි ආර්යෝ ඒ ප්‍රිය වූ මధుර දේවල් ලැබුණු බව, තියෙන බව, ඉන්න බව දුකයි කියලා දකිනවා. දැන් බලන්න ඔන්න දුකටපත් වෙන විදිහ. ප්‍රිය වූ මధుර වූ දේවල් ඉන්න එක, තියෙන එක, ලැබෙන එක සැපයි කියලා හිතාගෙන ඉන්න කෙනාට අර ධාතු වල ස්වභාවයෙන් සකස් වෙච්ච අනිත්‍යයෙන් සකස් වෙච්ච මේ ලෝක ස්වභාවයේ ඇත්ත මොකද්ද? ඒක අනිච්චයි, පටිච්චසමුප්පන්නයි, ක්ෂය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි. ක්ෂයන වේ ස්වභාවයෙන්, නැති වෙන ස්වභාවයෙන්, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේක එයාට ඒක නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි ලැබෙන්නේ. ස්වාමියෙක් ලැබෙනකොට ලැබෙන්නේ නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. දරුවෙක් ලැබෙනකොට ලැබෙන්නේ නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. කයක් ලැබෙනකොට ලැබෙන්නේ නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. ජීවිතයක් ලැබෙනකොට ලැබෙන්නේ නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. ලාභ ලැබෙනකොට ලැබෙන්නේ නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. කීර්තිය ලැබෙනකොට නැති වෙන ස්වභාවය උරුම කරගෙනමයි. යසස ලැබෙනකොට නැති වෙන ස්වභාවය උරුම කොටගෙනමයි. සැප ලැබෙනකොටම නැති වෙන ස්වභාවය උරුම කොටගෙනමයි. මේක මෙහෙමයි කියලා නොදන්න කෙනා, පිළි නොගන්න කෙනා නැති වෙන දේ උරුම කරගත්ත දේ නැති වෙනකොට මහා දුකකටපත් වෙනවා. ඇයි ඒක දකින්න දක්ෂ වුණේ නැහැ. මේ නැති වෙන දෙයක් තමයි ලැබුණේ කියලා. මං හැම වෙලේම කියන දෙයක්. මේ ලෝකේ තියෙන ලෞකිකව තියෙන මහාම ගින්දරක් තමයි දරුවෝ. හැමෝම දරුවෝ පතනවා අවිද්‍යාව හින්දා. නමුත්
දරුවා කියන්නේ ගින්දරක්. බුදු සමිඳුන් දේශනා කරන්නේ දුක් වූ දේ සැප ස්වරූපයෙන් දරුවෙක් විදියට ආවිල්ලා. අප්‍රිය වූ දේ ප්‍රිය ස්වරූපයෙන් ආවිල්ලා ඔබට දුක් දෙනවා. මුළු ජීවිත කාලෙම ගල් කඩනවා අර දරුවා පෝෂණය කරන්න. හැබැයි ඔබ හිතන්නේ දරුවා සැපක් සුවක් අදත් මේ අම්මලා පොඩි කාලෙත් පෙර පාසල් ගියා. දරුවෝ අරගෙන ගියා. දැන් දරුවන්ගේ දරුවොත් අරන් යන්න වෙලාව ඔබට ගැලවෙන්න දෙන්නේ නැහැ. බලන්න මේ විදිහට මේ දරුවා කියන ගින්දර මම නම් දකින්නේ කාට හරි අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් නැත්තම් සමහර අය ඒ දරුවෝ නැති අය දැන් දරුවෝ ලබලා දෙන මධ්‍යස්ථානක් තියෙනවා. දේවාලක් තියෙනවා, විස්පිරිතාලක් තියෙනවා. අරන් හරි හදා ගන්නවා. කවුරු හරි අරන් හදා ගන්නවා නම් ඒ හදාගත්තේ දුකක්. ඉස්පිරිතාලෙන් ගිහලා කොහොම හරි කරලා හදාගත්තා නම් ඒ හදාගත්තේ දුකක්. දේවාලෙන් පුළුවන් වුණා නම් ඒත් දේවාලෙන් දුන්නෙත් සැපක් නෙමෙයි දුකක්. දරුවා කියන්නේ දුකක්. ඒ නිසා දරුවෝ ඉන්නේ අය දුක්ගිනි ගොඩක ඉඳගෙන දරුවෝ නැති අයට චෝදනා කරන වඳයි අවාසනාවන්තයෙක් කරුමයක් කියලා. නෑ ඒ අය තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය. ඇයි තියෙන දුක් වලින් ලොකුම දුකක් නැති අය ඒ අය. හරිම සතුටින් සනසිල්ලේ බණක් දහමක් පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවන් අය. තමන් ඉන්න ගින්දර එයාලට නැති නිසා ඊර්ෂ්‍යාවට එහෙම කියනවා කියලා මම නම් හිතන්නේ. ඒ නිසා කවුරු හරි පින්වන්ත දුවෙකුට පුතුවෙකුට දරුවෝ නැත්තම් හිතන්න ඔබට ඒ වාසනාව ලැබිලා තියෙන්නේ. ඔබට මේ ධර්මය අවබෝධ කරන්න තවත් දැන් හොඳට ඔබ දන්නවා වයස්ගත වෙලත් gedara භාවනාවක්වත් කරන්න ඔබට පරිසරය නැහැ. ජීවිතය අවසන් වෙන්නත් ළඟයි. හැබැයි ඔබට ඒ බාධක සැපුවේ දරුවෝ බව ඔබ දන්නවා. නමුත් ඒ වාසනාවන්තයට අවාසනාවන්තය කියන විදිහට තමයි මේ ලෝකේ මාර ධර්මයන් සැකසීලා තියෙන්නේ. මොකද ලෝකයට පේන්නේ දරුවෝ නැති කෙනා අවාසනාවන්තියක් විදිහට, වඳ ගැහණියෙක් විදිහට. ආර්යයන්ට තේරෙන්නේ නැහැ එයා තමයි වාසනාවන්තයා. මෙන්න මෙතනයි මේ පටිසෝතගාමි අනිසෝතගාමි මාර්යා හිතන විදිය සහ බුදුවරු හිතන විදිය බුද්ධ ධර්මයේ තහ මාර ධර්මයේ වෙන් වෙන්නේ මේමය. කොහොමද කෙනෙකුට ඉන්නවා කියන ස්වභාවය සැපයි කියලා හිතාගෙන ඉන්නකන් ඒ ඉන්නවා කියලා ස්වභාවය සැපනම් ඉන්නවා කියන ස්වභාවය නැති වෙනකොට ඒක දුකයි. ඔන්න දැන් ආර්යෝ ඉන්නවා කියන ස්වභාවය දුකයි කියලා හිතාගෙන අවබෝධයටපත් වෙලා ඉන්නවා කියන ස්වභාවය දුකයි කියලා තේරෙනකොට ඉන්නවා කියන ස්වභාවය ආර්යයන්ට නැති වෙනකොට ඔන්න ආර්යයන්ගේ නැති වෙන වෙලාවෙදි නැති වෙන්නේ සැපද දුකද? නැති වෙලා වෙනලාවෙදි නැති වෙන්නේ දුක. අන්න ඒ නිසා තමයි නැති ඉන්නවා කියන ස්වභාවය දුකයි කියලා තේරුම් ගත්ත ආර්යයන්ට ඉන්නවා කියන ස්වභාවය නැති වෙනකොට ඒ නැති වෙන්නේ දුකයි නැති වෙන්නේ. දුක නැති වෙනකොට කොයිතරම් සැපද? ඒ නිසා තමයි තියෙන දුකත් නැති වෙනකොට පිරිනිවන් පාන්න වඩින්නේ හරි සැහැල්ලු හිතකින්. අවසර අරගෙන අපිට එහෙමද? ඉන්නවා කියන ස්වභාවය සැපයි කියලා හිතාගෙන ඉන්නකම් ඉන්න කෙනා නැති වෙනවා කියලා දැනෙච්ච ගමන් අනේ මේ නැති වෙන්නේ සැප කියලා හිතන් ඉන්න පෘථග්ජනයෝ නැති වෙන වෙලාවේ මහා පීඩාවකට ගින්දරකට ලක් වෙනවා. ඉන්න තියෙන උවමනාව ඉන්නවා කියන ස්වභාවය සැපයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඉන්න බව නැති වෙන්නයි යන්නේ. තියෙන ජීවිතේ නැති වෙන්නයි යන්නේ. ඇති බව නැති වෙන්නයි යන්නේ කියලා දැනනකොට ඇති බව ඉන්න බව තියෙන බව සැපයි කියලා හිතන් ඉන්න තාක්කල් ඒක නැති වෙනකොට නැති වෙන්නේ එයා හදාගෙන තියනවා කියලා හිතාගත්ත සැපක්. සැප නැති වෙන වෙලාවක දරා ගන්න බෑ. නමුත් පටිසෝතගාමීව හිතන්න පුළුවන් නම් මාර ධර්මයන්ගෙන් පරිබාහිරව හිතන්න පුළුවන් නම් අනිත් පැත්තට හිතන්න පුළුවන් නම් අංශක 360කින් ලෝකයා හිතන විදියට පෘථග්ජනයා හිතන විදියට වඩා පෘථග්ජන භූමිය තුලම ඉඳගෙන අනිත් පැත්තට හිතන්න පුළුවන් නම් ආර්ය භූමියට අවිල්ල ඉවරක් නෙමෙයි. පෘථග්ජන භූමිය තුලම පෘථග්ජනත්වයේ ඉක්මවා හිතන විදියට හිතනවා ඔබ. ඒතකොට ඒ මොහොතේදී මම මේ ප්‍රායෝගිකත්වයේ දේශනා කරනවා කියලා කිව්වේ. එහෙම හිතනකොට ඔබ හැබෑවටම ඇති බව මෙච්චර කල් සැපයි කියලා හිතන් හිටපු ඔබ දැන් ඔබ ඇති බව තුල තියෙන දුකක් දරුවා තුල ලාභ තුල මේ යසස තුල කීර්තිය තුල ප්‍රශංසාව තුල මේ සියලු දේවල් තුල ජීවත් වෙනවා ජීවිත මදය තුල
මේ සියලු දේවල් තුළ මේ තියනවා කියන ස්වභාවය ඉන්නවා කියන මට දරුවෝ ඉන්නවා මට ස්වාමියා ඉන්නවා මට පිරිස ඉන්නවා මට බොහෝ නෑදෑයෝ ඉන්නවා මම තාම ජීවත් වෙනවා මෙන්න මේ ඉන්නවා කියන ස්වභාවය තුළ සැපක් තියෙන්නේ කියලා හිතන් හිටපගෙන දැන් පුරුදු වෙනවා බුද්ධ ධර්මයට අනුව පටිසෝතගාමී චින්තනය නෑ එතන තියෙන්නේ දුකක් ඔන්න ඉන්නවා කියන ස්වභාවය තියනවා කියන ස්වභාවය දුකක් කියලා තේරුම් ගත්ත කෙනාගේ දවසක ඉන්නවා තියනවා කියන ටික නැති වෙන දවසක් වෙනවා. ඒ ඉන්නවා තියනවා කියන ටික නැති වෙන දවස එනකොට එයාට හරි සතුටින් එකට මුණ දෙන්න පුළුවන්. ඇයි ඒ නැති වෙන්නේ යාගේ මොකද්ද? දුකක් නැති වෙන්නේ. බලන්න පටිසෝතගාමී චින්තනයේ තියෙන වටිනාකම. ඒතකොට එයා ඉන්නවා තියනවා කියන එක මුලින් හිතන් හිටියා ඉන්න එක සැපක් කියලා. නමුත් එයා පස්සේ තේරුම් ගත්තා මේ නැති වෙන වෙනස් වෙන දෙයක් තමයි සත්‍ය ස්වභාවය. ඒ නිසා මේක සැපක් නෙමේ දුකක් කියලා ඉන්නවා තියනවා කියන ස්වභාවය ජීවත් වෙනවා කියන ස්වභාවය දුකක් කියලා තේරුම් ගත්තට පස්සේ කවදාරින් නැති වෙනව නැති වෙන්නේ දුකක්. මැරෙනවා නම් මැරෙන්නේ දුකක් කියලා තේරුම් ගත්තට පස්සේ මොන තරම් සැනසීමක්ද. දැන් යා හැමදාමත් අවබෝධයටපත් වෙනවා. හට ගන්නවා නම් හටගන්නේ දුකක්, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ දුකක්, උපදිනවා නම් උපදින්නේ දුකක්, නැති වෙනවා නම් නැති වෙන්නේ දුකක්. මේ දුකේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ මුළු ලෝකයම දුකක් කියලා තේරුම් ගත්තාම දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකයේ දුක මත පිහිටපු එකක් මේකෙන් සැපක් නම් හොයන්න බෑ. සමන් නැවතත් කියනවා කවුරු හරි අම්මෙකුට තාත්තෙකුට දරුවෝ නැත්තම් දරුවෝ හොයන්න යන්න එපා. ඒකට ඔබට දීපු සබාදාම දීපු අපූර්ව විපාකයක්. ඒක ඔබට නිවන් දකින්න දීපු අවස්ථාවක්. ඒ නිසා කවුරු හරි අහිංසකයන්ට චෝදනා අහිංසකයන්ගේ වාසනාවන්තයින්ට චෝදනා කරනවා නම් ඒ අවාසනාවක ඉඳගෙන චෝදනා කරන අය. ඒ නිසා මේ ස්වභාවය හොඳට තේරුම් අරන් පටිසෝත ගාමී චින්තනය හදාගත්තොත් ජීවත් වෙන්නත් පුළුවන් සතුටින්. ජීවත් වෙනවා සතුටින්. ඒ ජීවිතේ ගත වෙනවා මැරෙන්නෙත් සතුටින්. ඒ තුල ඉන්නකොට මේ යථාර්ථය දකිමින් ඉන්න ඒ අයගේ ක්‍රමක්‍රමයෙන් ඒ අය රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ස්වභාවයටපත් වෙනවා. ලෝකයේ අනිච්ච දැක ලෝකයේ අනිච්ච දැක ඒ අනිච්ච ස්වභාවය වූ ලෝකයේ හටගත්තෙත් අනිච්චයෙන් බව තේරෙනකොට හේතුවත් ඵලයක් දෙකම අනිච්ච බව තේරෙනකොට පටිසෝතගාමී චින්තනයෙන් හිත වැඩෙනකොට ඒ පටිසෝතගාමී චින්තනයට එනකන් ලෝකයේ සාපේක්ෂව දැකපු කෙනාට ඒ සාපේක්ෂත්වයේ තුලින් මිදලා හැබෑවටම ලෝකය පිළිබඳව සාපේක්ෂත්වයෙන් මිදලා নিরপেক্ষ ස්වභාවයකට පත් වෙනකොට පටිසෝතගාමී චින්තනය පරිපූර්ණත්වයටපත් වෙලා මාර ධර්මයන් කුඩු වෙලා ගිහින් බුද්ධ ධර්මයේ තුලම හිත පිහිටලා ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයකටපත් වෙලා තවත් මේ ලෝකයේ තුල කල යුත්තක් නැතයි කියලා කියන ඒ උතුම් සත්‍ය අවබෝධයටපත් වෙච්ච උත්තම ආර්ය බුදු පුතෙක් බුද්ධ දියණියක් ගිහිව හෝ පැවිදිව සිට සකස් වෙන ස්වභාවයකට පත් වෙන්නට පින් නැති ලොකු කුඩා ඔබ හැමදෙනාටම මේ සිරිසදහම් දේශනාව එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. අද දවසේ ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරවන්නට කටයුතු කරන්නේ පින්වත් ගුරු මෑණිවරුන් පියවරුන් පිරිසක්. ඒ පිරිස ආරමුණු කරගන්නවා විශේෂයෙන් හදිසිය රෝගාතුර රෝහල්ගත කර සිටින මේ පින්කමේ ප්‍රධාන දායකත්වය අනුශාසකත්වය ගැන කටයුතු කරපු එස්.ටී. චාලට් ගුරු මෑණියන්ට තිසරණේ අනන්ත ගුණ බලයෙන් ආශිර්වාදයක් වේවා කියන කැමැත්ත ඇති කර තියෙනවා. ඒ වගේම පින්කමට සහභාගී වූ සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා කියන අදහසින් දැනස දඩිතේ ගිලන්ව සිටින කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති එස්.එස්. සිරිවර්ධන මහත්මයාට ආශිර්වාද කරන්න, ඒ වගේම අද දින ජන්මදිනයේ සමරන ගුණ බහුතුන්ට දිගාසිරි පතන්න
පින්කමට පැමිණි නොපැමිණි සියලු දෙනාට ආශිර්වාද කරන්නත් මේ පින්කම තුලින් මේ ඇත්තන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා උතුම් වූ සත්‍ය අවබෝධයේ පිණිස හේතු වන දහම් ඖෂධය බෙදා හැරපු මේ වෙලාවේ උතුම් වූ සද්ධාව උතුම් වූ සත්‍ය අවබෝධයේ පිණිස හේතු වන උතුම් වූ ධර්ම රත්නය පරිත්‍යාග කරපු මේ වෙලාවේ උතුම් වූ සත්‍ය අවබෝධයේ පිණිස හේතු වන සියලු වටිනා දේවල් අතර ශ්‍රේෂ්ඨතම වන සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨතම වන ධර්ම දානය පිරිනමපු මේ වෙලාවේ ඒ තුලින් ජනිත වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ පින්කමේ දායකත්වය දරන සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ටත් විශේෂයෙන් එස්.ටී. චාලට් ගුරු මෑණියන්ටත් ඒ වගේම එස්.එස්. සිරිවර්ධන මහත්මයා ඇතුළු මේ පින්කමට දායකත්වයේ දරපු උදව් උපකාර කළ සියලුම දෙනාට මේ සියලු ශක්තියින් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පිනෙන් සුවපත් වේවා, නිවන් සම්පත් සඳහා මේ පින උපනිශ්‍රේ වේවා කියලා නැවතත් සාදු නාදයක් පවත්වන්න. දෙවියෝත් මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා, දෙවියන්ටත් නිවන් මඟ හෙළි කරගන්නට මේ සියලු පින් එකසේ උපනිශ්‍රේ වේවා කියලා නැවතත් සාදු නාදයක් පවත්වන්න.